හරි. අයිබෝන් දුල පුතාලා හැමෝටම අද අපි මේ එකතු වෙලා ඉන්නේ මයික්‍රෝබයොලොජි ශුද්ධ ජීව විද්‍යාව වීඩියෝ පාඩම් මාලාවේ 5 වෙනි වීඩියෝ එකත් එක්ක. අද පාඩමට යන්නට කලින් මම ඉක්මනින් මතක් කරලින්නම් මේ සතියේ ආරම්භ වීමට නියමිත ඔන්ලයින් පන්ති ගැන. දැනට YouTube එක හරහා කෙරෙන වැඩපිළිවෙල දිගට මේ විදියටම YouTube එක හරහා ඔයාලට ලැබෙනවා. ඒ කියන්නේ මයික්‍රෝබයොලොජි වීඩියෝ සීරීස් එකේ ඉතුරු පාඩම් ඉතුරු කොටස් ටික සියල්ලම ඔබට මේ අද වීඩියෝ එක වගේම නොමිලේ ලැබෙනවා. ඒකත් එක්ක එකතු වෙලා සියලුම දරුවන්ට ඒ කොටස මේ මයික්‍රෝබයොලොජි පාඩම නොමිලේම සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ වගේම පේපර් ක්ලාස් එක ලංකාවේ එකම YouTube එක හරහා live නැත්තම් සජීවීව උගන්වන එකම ජීව විද්‍යාව පන්තිය අපි ගිය සතිය අඟහරුවාදා ආරම්භ කළා. ඒකත් දිගටම අඟහරුවාදා දවසේදී ඔබ වෙනුවෙන් පැවැත්වෙනවා. කිසිදු අය කිරීමකින් තොරවම ඔබට ඒකත් එක්කත් එකතු වෙන්න පුළුවන්. අපි කලින් දාපු වීඩියෝස් වල තියෙනවා බලන්න පේපර් ක්ලාස් එක කෙරෙන්නේ කොහොමද කියන එක ගැන. ඔයාලට අවශ්‍ය නම් තව විස්තර දැනගන්න අවශ්‍යයි නම් මේ වීඩියෝස් වලින් පේපර් ක්ලාස් එක සිද්ධ වෙන විදිය බලන්න පුළුවන්. ඒ ගැනත් හොයලා බලලා අවශ්‍ය දරුවන්ට ඒකත් එක්ක එකතු වෙන්න පුළුවන්. දැන් YouTube එක හරහා කෙරෙන මේ වැඩ දෙකට අමතරව, ඒ කියන්නේ මයික්‍රෝබයොලොජි පාඩමට සහ පේපර් ක්ලාස් එකට අමතරව තව අපි ඉතුරු පාඩම් ටිකත් ඔන්ලයින් ආවරණය කරන්න වැඩපිළිවෙලක් හදලා දීලා තියෙනවා. විශේෂයෙන්ම අපේ පන්තිවලට සහභාගී වන දරුවන්ටත් අපේ පන්තිවලට සහභාගී වෙන්න බැරි අපි පන්ති පවත්වන නගර 4ට අමතරව වෙනත් නගරවල ඉන්න දරුවන්ටත් එකතු වෙන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි හරිගස්සලා දීලා තියෙනවා. එතකොට අපි පන්ති පවත්වන නුගේගොඩ, ගාල්ල, මාතර සහ තංගල්ල කියන නගරවල දරුවන්ට අමතරව රටේ වෙනත් ප්‍රදේශවල ඉන්න දරුවන්ටත් මේ පන්තිවලින් සමහර පන්තිවලට එකතු වෙන්න පුළුවන්. එක එක පන්ති අපි සාකච්ඡා කරන්නේ කවර පාඩමද, ඒ පාඩම් වලට එකතු වෙන්න පුළුවන් කොහොමද ආදී සියලුම විස්තර ඔයාලට මෙන්න මේ උඩ පේන ලින්ක් එකෙන් ගිහිල්ලා මේ වීඩියෝ එක හරහා ඔයාලට දැනගන්න පුළුවන්. ඒක නිසා ඔන්ලයින් පන්ති සිද්ධ වෙන ආකාරය, ඒකට රෙජිස්ටර් වෙන විදිය පිළිබඳව දැනගන්න අවශ්‍ය දූල පුතාලා මේ වීඩියෝ එක බලලා ඉන්න. ඒ වීඩියෝ එකේ විස්තර ටික තියෙනවා කොහොමද ඔයාලා ඔන්ලයින් ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න ඕන විදිය කියලා. ඒ ඔන්ලයින් ක්ලාසස් වලට සම්බන්ධ වෙනකොට ඒකත් එක්කම ඔයාලා අපේ Telegram groups වලට එකතු වෙන්න ඕන. පහළ description එකේ මේ පහළට තියෙන ඊතලය ක්ලික් කරලා ඒ ඊතලයෙන් පහළ ඇති links දෙකක් ඔයාලට 2021 Telegram group එකට සහ 2022 Telegram group එකට add වෙන්න ඕන විදිය, ඒ Tamanට අදාළ group එකට add වෙන්න සියලුම විස්තර එතන බලා ගන්න පුළුවන්. මම කාලසටහන ඉක්මනින් මතක් කරලින්නම් දූල පුතාලට. කාලසටහන මේ සතියේ ඉඳලා අපේ ඔන්ලයින් පන්ති කාලසටහන තියෙන්නේ මේ එන සඳුදා. මේ සඳුදා අපි පටන් ගන්නවා 2021 තියරි දරුවන් සඳහා. 2021 තියරි දරුවන් සඳහා අපි පටන් ගන්නවා පරිසර විද්‍යාව පාඩම. පරිසර විද්‍යාව ඒකකය අපි ආරම්භ කරනවා. මේක ඇත්තටම 2021 තියරි පන්තිය විදියට තමයි අපි පරිසර විද්‍යාව පාඩම ආරම්භ කරන්නේ. අපි දැන් එතකොට සිලබස් එකේ අගහරියේ පාඩම් ගත්තත් අපි අන්තිම පාඩම් පහෙන් 3ක වැඩ එතකොට මේ වෙනකොට ආරම්භ වෙලා තියෙන්නේ 2021 පන්ති. අපි මේ කොරෝනා නිවාඩු වෙන්නට කලින් ප්‍රවේණීය පාඩම පන්තියේදී කළා. ඒ වගේම දැන් ඔයාලා මේ වීඩියෝ සීරීස් එකෙන් මයික්‍රෝබයොලොජි ඉගෙන ගන්නවා. ඒ වගේම දැන් ඔන්ලයින් පන්තිය හරහා පරිසර විද්‍යාව පාඩමත් ඔයාලට සම්පූර්ණයි. එතකොට අපිට ඊළඟට කරන්න තියෙන්නේ අනුක ජීව විද්‍යාව සහ ඒ වගේම ඇප්ලයිඩ් බයොලොජි, එහෙමත් නැත්නම් ව්‍යවහාරික ජීව විද්‍යාව කියන පාඩම මේක අවශ්‍ය වුණොත් කියන මේ පාඩම් දෙක විතරයි අපිට කරන්න තියෙන්නේ. එතකොට පරිසර විද්‍යාව පාඩම 2021 තියරි පන්තිය සඳුදා දවසේ සඳුදා උදෑසන 8:30ට සඳුදා උදෑසන 8:30ට අපි සජීවීව ඔයාලා වෙතට ගෙන එනවා apexonline.lk වෙබ් අඩවිය හරහා. අර කලින් මම කියපු වීඩියෝ එකෙන් ක්ලාසස් වලට රෙජිස්ටර් වෙන විදියෙන් ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. එතකොට පරිසර විද්‍යාව තියරි පන්තිය සඳුදා උදේ 8:00ට apexonline.lk වෙබ් අඩවිය හරහා යනවා. 2021 දරුවන්ට වගේම අවශ්‍යතාවයේ තියෙන ශ්‍රී ලංකාවේ ඉන්න ඕනෑම 2021 22 ඕනෑම දරුවෙකුට මේ පාඩමත් එක්ක එකතු වෙන්න පුළුවන්. එතකොට සම්පූර්ණයෙන්ම ඔන්ලයින් පන්තිය හරහා පාඩම අවසන් වෙන තුරු කරනවා. ඊට පස්සේ පරිසර විද්‍යාවෙන් පස්සේ ඊළඟට තියෙන ඒක කර මං කිව්ව විදියට ව්‍යවහාරික ජීව විද්‍යාව, ඊට පස්සේ අනුක ජීව විද්‍යාව ආදී පාඩම් වලට දිගටම ඔයාලට එකතු වෙන්න පුළුවන්. ඒක නිසා මේ පන්තිය මතක තියාගන්න 2021 තියරි දරුවන් සහ අවශ්‍ය නම් 2022 දරුවන්ටත් එකතු වෙන්න පුළුවන්. ඊළඟට
21ම රිවිෂන් ක්ලාස් එක මේ කියන්නේ යුනිට් රිවිෂන් පන්තිය තියෙන්නේ ඊට පස්සෙන්දා ඒ කියන්නේ අඟහරුවාදා උදේ 8:00ට ඒත් apexonline.lk වෙබ් අඩවිය හරහා ඔයාලට සජීවීව එකතු වෙන්න පුළුවන් මේ පන්තියත් එක්ක 2021 දරුවන්ගේ රිවිෂන් පන්තිය යුනිට් රිවිෂන් එක තමයි අඟහරුවාදා උදේ තියෙන්නේ. දැන් එතකොට ඔයාලා බලයි එතකොට කෝ YouTube paper class එක කියලා paper class එක මේ සතියේ ඉඳලා ඒ කියන්නේ නොවැම්බර් 10 වෙනිදා අඟහරුවාදා ඉඳලා paper class එක තියෙන්නේ. ඒ කියන්නේ මේක YouTube එක හරහා කෙරෙන නොමිලේ කෙරෙන වැඩේ. මේ පන්ති දෙක ඔයාලා apexonline.lk වෙබ් අඩවිය හරහා රෙජිස්ටර් වෙලා එන පන්ති දෙක paper class එක YouTube එක හරහා කෙරෙන වැඩේ. මේක අපි මේ සතියේ ඉඳලා පවත්වන්නේ අඟහරුවාදා හවස 1:30ට. හවස 1:30ට. එතකොට 2021 දරුවන්ට අඟහරුවාදා දවසම වැඩ උදේවරුවේ වෙබ්සයිට් එක හරහා අපේ live online පන්තියේ යුනිට් රිවිෂන් එක අපි සාකච්ඡා කරනවා අඟහරුවාදා උදේ 8:00 ඉඳලා. ඒ වගේම හවස් වරුවේ අතරමැද පොඩි විවේකයක් දෙන්නම්. ඊට පස්සේ හවස් වරුවේ පේපර් ක්ලාස් එක YouTube එක හරහා නොමිලේ ලංකාවේ සියලුම දරුවන්ට විවෘතයි. අඟහරුවාදා හවස 1:00ට ඒ වැඩේ තියෙනවා. ඒත් එක්කම 2022 දරුවන්ටත් තියරි පන්තිය අපි සාමාන්‍ය විදියට දිගටම කරගෙන යනවා. ඔයාලා මේ ඉගෙන ගන්න මයික්‍රෝබයොලොජි පාඩමට අමතරව අපි දැනට ෆිසිකල් ක්ලාසස් වල නතර වෙලා තියෙන තැනින් ඉදිරියට යන්න 2022 තියරි දරුවන්ට අපි ආරම්භ කරනවා යුනිට් 3 තුන්වෙනි ඒකකය ජීවීන්ගේ විවිධත්වය සහ පරිණාමය කියන මාතෘකාව. ජීවීන්ගේ විවිධත්වය සහ පරිණාමය. එතකොට මේ තුන්වෙනි ඒකකය මේක සිලබස් එකේ වැදගත් ඒකකයක්. Diversity and Evolution of Life එහෙමත් නැත්නම් ජීවීන්ගේ විවිධත්වය සහ පරිණාමය කියන ඒකකය. මේ පාඩම අපි සාකච්ඡා කරන්නේ මේ සතියේ ඉඳලා බ්‍රහස්පතින්දා උදෑසන 8:30ට. බ්‍රහස්පතින්දා උදේ 8:30ට මේ පාඩමත් එක්කත් ඔයාලට එකතු වෙන්න පුළුවන්. හරි. එතකොට සියලුම පන්තිවලට එකතු වෙන්න ඕන ආකාරය, රෙජිස්ටර් වෙන්න ඕන ආකාරය, ඒ සියලුම දේවල් උඩ වීඩියෝ එකේ තියෙනවා. ඒවා බලන්න වීඩියෝ එක බලලා අවශ්‍ය දරුවෙකුට මේ පාඩම් එකත් එකතු වෙන්න පුළුවන්. එතකොට ඔයාලට chances ගොඩක් දීලා තියෙනවා. නොමිලේ ඉගෙන ගන්නත් chance එක දීලා තියෙනවා. නමුත් අවශ්‍යතාවයේ තියෙන දරුවෙකුට මුදල් ගෙවලා ඉගෙන ගන්න ඕන නම් තව වෙනත් පාඩමක් කරගන්න ඕන නම් ඒකටත් අවස්ථාව දීලා තියෙනවා. විශේෂයෙන්ම 2022 දරුවෝ ගත්තොත් එහෙම යාලට මේ වෙනකොට ඉතාම ඉක්මනින් සිලබස් එක සම්පූර්ණ කරගන්න ඔයාලට ලැබිලා තියෙන chance එක. අපි 2022 පන්ති අපි මේ වෙනකොට දෙවෙනි පාඩමේ මැද හරිය සාකච්ඡා කරගෙන යනවා ෆිසිකල් ක්ලාස් එකේ. ඒ වගේම ගෲප් ක්ලාස් එකේ අපි 2022 දරුවන්ටත් ප්‍රවේණීය කතා කරනවා. එතකොට මේ පාඩම් දෙක හරි දැන් ඔයාලට ඔන්ලයින් එකෙන් තුන්වෙනි පාඩම ඉගෙන ගන්න chance එක ලැබිලා තියෙනවා. මේ වීඩියෝ සීරීස් එකෙන් මයික්‍රෝබයොලොජි ඉගෙන ගන්නවා. අවශ්‍ය නම් 2021 අයියලා අක්කලාගේ ඔන්ලයින් ක්ලාස් එකටත් සෙට් වෙලා සඳුදා දවසේදී අවශ්‍ය නම් පරිසර විද්‍යාවත් ඉගෙන ගන්න chance එක තියෙනවා. එතකොට 2022 දරුවෙකුට මේ වෙනකොට 1 2 3 ඊට පස්සේ ආපහු පරිසර විද්‍යාව, ප්‍රවේණි විද්‍යාව, පරිසර විද්‍යාව සහ ශුද්ධ ජීව විද්‍යාව පාඩම් 6ක් මේ වෙනකොට සිලබස් එකේ පාඩම් 10න් 6ක් කරගන්න ලොකු chance එකක් තියෙනවා. ඒක ලේසියෙන් ලැබෙන chance එකක් නෙමෙයි. මේක බලන්න මේක ගන්න හැකියාව තියෙන දරුවන් ඒකෙන් ප්‍රයෝජන ගනී කියලා මම හිතනවා. හරි. එහෙමනම් ඒ වැඩපිළිවෙලත් එක්ක එකතු වෙලා ඉන්න. දැන් අපි යමු අද පාඩමට මයික්‍රෝබයොලොජි වල 5 වෙනි වීඩියෝ එකට. හරි. එතකොට දුවේ පුතේ අද පාඩම තමයි මයික්‍රෝබයොලොජි වල මෙන්න මේ මාතෘකාව මූලික පරීක්ෂණාගාර තාක්ෂණික ශිල්ප ක්‍රම. හරිද? එතකොට මේ ඇවිල්ලා අද අපි කතා කරන මාතෘකාව ඇවිල්ලා මේ පාඩමේ අපි කතා කරන ප්‍රැක්ටිකල්ස් වලට, ඒ කියන්නේ මේ පාඩමට අදාළව අපි ඉගෙන ගන්න ප්‍රායෝගික පරීක්ෂණ ටිකක් තියෙනවා. අන්නේ ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ වෙන සිද්ධාන්ත කරුණු ටික තමයි අද අපි මේ වීඩියෝ එක හරහා ඔයාලට ගෙනෙන්නේ. එතකොට ප්‍රැක්ටිකලි මයික්‍රෝබයොලොජිස්ට් කෙනෙක් එහෙමත් නැත්නම් ප්‍රැක්ටිකලි ශුද්ධ ජීව විද්‍යාඥයෙක් විසින් ශුද්ධ ජීව විද්‍යාගාරයක් තුලදී මයික්‍රෝබයොලොජිකල් ලැබ් එකක් ඇතුළේදී කරන වැඩ කොහොමද අපි සෛද්ධාන්තිකව තේරුම් ගත යුත්තේ කියන කොටස තමයි අද අපි මෙතෙන්දි ඉගෙන ගන්නේ. මේ ඉගෙන ගන්න තියරි භාවිතා කරලා ඒවා ප්‍රැක්ටිකලි යොදා ගන්න විදිය අපි ඊළඟ දවසේ ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා. එතකොට මේ අද අපි සාකච්ඡා කරන මාතෘකාව ගත්තම මේක
ප්‍රැක්ටිකල් කොටසක්. නමුත් මේ ප්‍රැක්ටිකල් එක අවශ්‍ය වෙන්නේ අපේ සිලබස් එකේ තියෙන ඊටම වැදගත් ප්‍රැක්ටිකල් කොටසකට තමයි ඒ සිද්ධාන්ත ටික අපි යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. දැන් මොකක්ද මේ මූලික පරීක්ෂණාගාර තාක්ෂණික ශිල්ප ක්‍රම කියලා කියන්නේ? අපි මෙහෙම හිතමුකෝ. දැන් ශුද්ධ ජීවියෙක් පිළිබඳව අපි අධ්‍යයනය කරනකොට මයික්‍රෝබ් එකක් නැත්නම් යම්කිසි ශුද්ධ ජීවියෙක් ගැන අපි තවදුරටත් වැඩිදුරටත් එයා ගැන අපි අධ්‍යයනය කරනකොට එයාලගේ තියෙන ගති ලක්ෂණ හොයන්න. ගති ලක්ෂණ කියලා කියන්නේ එයාලා හැදිලා තියෙන රසායනික සංඝටක. උදාහරණයක්, එයාගේ අපි හිතමු එයා ශුද්ධ ජීවියෙක්, එයාට සෛල බිත්තියක් තියෙනවා. එයාගේ සෛල බිත්තිය හැදිලා තියෙන්නේ මොන වයින්ද කියලා අපිට දැනගන්න අවශ්‍යයි. අන්න ඒ වගේ ජෛව රසායනික ගති ලක්ෂණ. ඊට පස්සේ ඒ සෛලයේ හැඩය වගේ, ඒ ශුද්ධ ජීවියාගේ දේහයේ හැඩය වගේ රූප විද්‍යාත්මක ලක්ෂණ. සරලව කියනවා නම් යම්කිසි ශුද්ධ ජීවියේගේ ජෛව රසායනික ලක්ෂණ හෝ රූප විද්‍යාත්මක ලක්ෂණ අධ්‍යයනය කරන්න නම් අපි ඒ ශුද්ධ ජීවියා ජීවත් වෙන ස්වාභාවික පරිසරයෙන් එයාව අරගෙන අපි කෘතිමව හදන රෝපණ මාධ්‍යයක, එයාව කෘතිමව ජීවත් කරවන්න පුළුවන් මාධ්‍යයක එයාව පවත්ව ගැනීම අවශ්‍ය වෙනවා. දැන් එතකොට අපි අභිමත ශුද්ධ ජීවියෙක්, අපිට අවශ්‍ය කරන යම්කිසි නිශ්චිත ශුද්ධ ජීවියෙක් බාහිර පරිසරයේ එයා ජීවත් වෙන ස්වාභාවික ස්ථානයෙන්, වාසස්ථානයෙන් අරගෙන ඇවිල්ලා අපි හදපු එයාලට ජීවත් වෙන සුදුසු මාධ්‍යක වගා කිරීමයි කරන්නේ. එතකොට ඔය විදියට අපි රෝපණ මාධ්‍ය හදන විදියත්, ඒ වගේම මේ හදන රෝපණ මාධ්‍ය වල අපේ අභිමත ශුද්ධ ජීවියා හැර වෙනත් ශුද්ධ ජීවීන් නොඉන්න ඕනනේ. එහෙමත් නැත්නම් වෙනත් ශුද්ධ ජීවීන් නැති වෙන්න ඕනනේ. අපි හදන, අපිට බලාපොරොත්තු වෙන ශුද්ධ ජීවියා හැර වෙන කවුරු හරි එතන හිටියොත් එහෙම මේක ප්‍රශ්නයක්නේ. අන්න එහෙම කරන්න නම් ඒ හදන රෝපණ මාධ්‍ය අපි ඉස්සෙල්ලා ජීවාණුහරණය කරගන්න ඕන. හරිද? එතකොට මෙන්න මේ මාතෘකාවේදී අපි මූලික වශයෙන් කතා කරන්නේ ඔන්න ඔය කියපු විදියට ශුද්ධ ජීව විද්‍යාගාරයක් තුලදී ශුද්ධ ජීවීන්ගේ ජෛව රසායනික ගති ලක්ෂණ සහ රූප විද්‍යාත්මක ලක්ෂණ අධ්‍යයනය කිරීම සඳහා රෝපණ මාධ්‍ය සාදාගන්නේ කෙසේද? ඒ වගේම ඒ හදන රෝපණ මාධ්‍යයන් සහ රෝපණ මාධ්‍ය අඩංගු වෙන බඳුන්, ඒ පරිසරය ජීවාණුහරණය කරන්නේ කොහොමද කියන එක, ඒව කරන ශිල්ප ක්‍රම මොනවාද කියන එක තමයි අපි මෙතනදී ඉගෙන ගන්නේ. හරි. එහෙමනම් ඉස්සෙල්ලම අපි ඉගෙන ගමු ජීවාණුහරණය කියන්නේ මොකක්ද කියලා. පස්සේ අපි ඉගෙන ගනිමු රෝපණ මාධ්‍ය හදන විදිය. ඉස්සෙල්ලා අපි තේරුම් අරගෙන ඉමු මොකක්ද ජීවාණුහරණය කියන්නේ කියලා. මේ වචනේ අපි ගොඩාක් අහලා තියෙන වචනයක්. ජීවාණුහරණය කියන එක ගොඩක් අහලා තියෙනවා. මේ දවස්වල අපි මේ ගෙවන කාලයේදී නම් අපිට විශේෂයෙන්ම මේ රූපවාහිනියේ, ගුවන් විදුලියේ පවා ඇහෙනවා, ප්‍රවෘත්තිවලදී පවා අපිට මේ දවස්වල ඇහෙන වචනයක් ජීවාණුහරණය කරනවා කියන එක. හරිද? ඔයාලට මේ ගැන අදහසක් තියෙන බව මම දන්නවා. යම් කිසි කෙනෙක් කිව්වොත් මොනවා හරි දෙයක් ජීවාණුහරණය කරනවා කියලා, ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද කියන එක පිළිබඳව ඔයාලට අදහසක් තියෙනවා. නමුත් හරිම අර්ථ දැක්වීම ඔයාලා දන්නේ නැති වෙන්න පුළුවන්. අර්ථ දැක්වීම තමයි දුවේ පුතේ ජීවාණුහරණය කියලා කියන්නේ සරලව කියනවා නම් ශුද්ධ ජීවීන් විනාශ කිරීමක් හෝ ඉවත් කිරීමක්නේ. ශුද්ධ ජීවීන් අපිට හැට නොපෙනෙන ජීවීන් එයාලා ඉන්න පරිසරයෙන් විනාශ කරලා දැමීම හෝ ඉවත් කරලා දැමීමට අපිට කියන්න පුළුවන් ජීවාණුහරණය. හැබැයි ජීවාණුහරණය අර්ථ දක්වනකොට අපි ඒකට ඉස්සරහින් තව පොඩි කෑල්ලක් එකතු කරන්න ඕන. ඒ තමයි ජීවාණුහරණය කියලා කියන්නේ නිකම්ම ශුද්ධ ජීවීන් විනාශ කිරීම හෝ ඉවත් කිරීම නෙමෙයි. ඒ ශුද්ධ ජීවීන් හදලා තියෙනවා නම් යම්කිසි විදියකට අන්තක් බීජාණු. මෙන්න මේ වචනය මම කියලා දෙන්නම්. අන්තක් බීජාණු හදලා තියෙනවා නම් යම්කිසි ශුද්ධ ජීවියෙක් විසින් ඒවත් එක්කම ශුද්ධ ජීවියා විනාශ කිරීම සහ ඉවත් කිරීමට තමයි අපි කියන්නේ ජීවාණුහරණය. හරිද? අර්ථ දැක්වීම එතකොට අපි කියනවා අන්තක් බීජාණුද ඇතුළත්ව අන්තක් බීජාණුත් එක්කම ශුද්ධ ජීවීන් විනාශ කිරීමේ හෝ ඉවත් කිරීමේ ක්‍රමවේදයට අපි කියනවා ජීවාණුහරණය. අන්තක් බීජාණුද මතක කියන්නේ කියලා පාඩම් කරගන්න. වීඩියෝ එකේ වුණාට කමක් නැහැ. පන්තියේදී වගේම මාත් එක්ක කතා කරලා මේවා හුරු කරගන්න.
හුරු කරගෙන දැන් මේ වෙලාවෙම පාඩම් කරගන්න ආයි අපි පාඩම් කරන්න ඉතුරු නොකර. හරි. එතකොට මොකද්ද කියවෙන්න ඕන? අන්තක් බීජාණුද ඇතුළත්ව ශුද්ධ ජීවීන් සියලු ආකාරයේ ශුද්ධ ජීවීන් විනාශ කිරීමේ සහ ඉවත් කිරීමේ ක්‍රමවේදයට අපි කියනවා ජීවාණු හරණය. දැන් එතකොට ඔයාලා කල්පනා කරනවා ඇති මොනවද මේ අන්තක් බීජාණු කියලා කියන්නේ? ඉංග්‍රීසි මීඩියම් කරන දරුවෝ මේවට අපි කියනවා එන්ඩෝස්පෝර්ස්. එන්ඩෝස්පෝර්ස් එහෙමත් නැත්නම් අන්තක් බීජාණු. දැන් අන්තක් බීජාණු ගැන යම් අදහසක් ඔයාලට තියෙනවා කියලා මම දන්නවා. විශේෂයෙන්ම අපි බැක්ටීරියා ගැන කතා කරනකොට මේ ගැන මම පොඩ්ඩක් කියලා තියෙනවා. මෙහෙම හිතන්නකෝ. අහිතකර කාලයකදී ජීවත් වීම සඳහා පාරිසරික තත්ත්ව නුසුදුසු වෙන අහිතකර කාලයකදී ඒ ජීවියා විසින් නිපදවන අක්‍රීය කාලතරණ ව්‍යුහ જાතියකට තමයි අපි කියන්නේ අන්තක් බීජාණු. ඔයාලා හොඳට දන්න උදාහරණයක් මතකයි අපි මීට කලින් වීඩියෝස් වලදී කතා කරපු එකක්. ඔයාලට මතක නම් මතකද සයනෝබැක්ටීරියා වල තිබුණා හෙටරොසිස්ට සහ එකයිනේට කියලා සෛල ಜಾති දෙකක් තිබුණනේ. එතනින් හෙටරොසිස්ට නයිට්‍රජන් තිර කළා. එකයිනේට වල ස්වභාවය ඔයාලට මතකයිනේ. එකයිනේට කියලා කිව්වේ ඝන බිත්තියක් සහිත කාලතරණ ව්‍යුහයක් විදියට ක්‍රියා කරන බීජාණු වර්ගයක්. අන්න ඒවා අන්තක් බීජාණු විදියට ක්‍රියා කරන බීජාණු වර්ගයක් විදියට අපිට කියන්න පුළුවන්. එතකොට බැක්ටීරියා වලට වෙනත් ශුද්ධ ජීවීන්ට මේ වගේ අන්තක් බීජාණු හදන්න පුළුවන්. එතකොට ඔයාලට තේරෙනවා ඇති මේ ශුද්ධ ජීවියා සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න නම් අපි අන්තක් බීජාණුත් විනාශ කරන්න ඕන. මොකද ශුද්ධ ජීවියා විනාශ වුණත් ශුද්ධ ජීවියා ඒ පරිසරයෙන් ඉවත් වුණත් පරිසරය තුළ අන්තක් බීජාණු ඉතුරු වෙලා තිබුණොත් එයාට නැවත එතන වර්ධනය වෙන්න අවස්ථාව ලැබෙනවා. හරි. දැන් එහෙනම් මතකයිනේ මතක තියාගන්න හරියටම අර්ථ දැක්වීම. ජීවාණුහරණය කියලා කියන්නේ අන්තක් බීජාණුද ඇතුළත්ව සියලු ආකාරයේ මේ වචනේ ඉතා වැදගත්. අන්තක් බීජාණුද ඇතුළත්ව නිකම්ම ශුද්ධ ජීවීන් නෙමේ සියලු ආකාරයේ ශුද්ධ ජීවීන් විනාශ කිරීමේ සහ ඉවත් කිරීමේ ක්‍රමවේදයට අපි කියනවා ජීවාණුහරණය. හරි. අර්ථ දැක්වීම හොඳින් මතක තියාගන්න එක ඉතාම වැදගත් වෙයි. හරි. දැන් ඔයාලට මේ ස්ලයිඩ් එකේ පේනවා මෙන්න මේ තැන රිසෝස් එකේ අපිට පේනවා ඔය මම කියපු කාරණා ටික බලන්න දුවේ පුතේ එකේ පහළ අපිට කියනවා ජීවාණුහරණ ක්‍රම මම කිව්වා වගේම අර්ථ දැක්වීම තියෙනවා අන්තක් බීජාණුද ඇතුළත්ව සියලු ආකාරයේ ශුද්ධ ජීවීන් විනාශ කිරීමේ සහ ඉවත් කිරීමේ ක්‍රමවේදය ජීවාණුහරණය නම් වේ. භෞතික සහ රසායනික ලෙස ජීවාණුහරණ ආකාර දෙකකි කියලා අපිට කියලා තියෙනවා. ඒ ආකාර දෙකට යන්නට කලින් මට අවශ්‍යයි ඔයාලට කියලා දෙන්න තව වචන කිහිපයක්. හරිද? වචන කිහිපයක් තියෙනවා ඔයාලා තව ඉගෙන ගන්න ඕනේ. ඉංග්‍රීසි මීඩියම් කරන දරුවන්ට නම් මේ වචන හුරුයි. බලන්න මෙන්න මේ වගුව බැලුවොත් ඔයාලට හොයාගන්න පුළුවන් මේ ඇවිල්ලා අර මුල් පාඩම් වලට කැම්බල් එක වගේ මේ මයික්‍රෝබයොලොජි පාඩමට අදාළව අපිට දෙනවා රිසෝස් බුක් එකට අමතරව බලන්න රිෆරන්ස් බුක් එකක්. ආන්නේ රිෆරන්ස් එකේ තියෙන වචන ටිකක්. මේක අපිට ඊටාම වැදගත් වෙනවා මේ පාඩම පුරාවටම. බලන්න මේ තියෙන වචන ස්ටෙරිලයිසේෂන්. ඊළඟට තියෙනවා කමර්ෂල් ස්ටෙරිලයිසේෂන්. ඊළඟට ඩිස්ඉන්ෆෙක්ෂන්, ඇන්ටිසෙප්සිස්, ඩීජර්මින් සහ සැනිටයිසේෂන්. මොනවද මේ වචනවල තේරුම? අපි බලමු මේ එක එක වචනය අරගෙන මේ එක එක වචනේ තේරුම මොකක්ද කියලා. හරි. දැන් ඔය වගුවේ තිබුණ වචන ටික අරගෙන අපි බැලුවොත් එහෙම උඩින්ම තියෙන වචනය තමයි ස්ටෙරිලයිසේෂන්. එහෙමත් නැත්නම් මේකට තමයි දුවේ පුතේ අපි කියන්නේ ජීවාණුහරණය. හරිද? ජීවාණුහරණය කිව්වා මේ සම්පූර්ණ ක්‍රියාවලිය ගත්තම අපි ඒක අර්ථ දක්වනවා. ඉංග්‍රීසි වලින් කිව්වොත් එහෙම අපි කියනවා destruction or removal of all forms of life. හරිද? destruction ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් destruction or removal of all forms of microbial life including endospores but with the possible exceptions of prions. දැන් මේ අපි කිව්වේ ඔයාලට තේරෙනවා මේ අපි කිව්වේ අර අපි රිසෝස් බුක් එකේ දැකපු අර්ථ දැක්වීමම තමයි. destruction or removal කියලා කියන්නේ විනාශ කිරීම හෝ ඉවත් කිරීම of all forms of microbial life. සියලුම ආකාරයේ ශුද්ධ ජීවීන් විනාශ කිරීම හෝ ඉවත් කිරීම including endospores. කලින් කිව්ව විදිහට අන්තබ්බීජාණුද ඇතුළත්. හැබැයි බලන්න තුයේ පුතේ රිසෝස් එකේ නොතිබුණ පොයින්ට් එකක් මෙතන තියෙනවා but with the possible exception of prions. ඒ කියන්නේ මතක තියාගන්න ජීවාණුහරණ ක්‍රියාවලිය ගත්තම ජීවාණුහරණ ක්‍රියාවලියේදී සියලුම ආකාරවල ශුද්ධ ජීවීන් විනාශ විය යුතුයි. නමුත් ඊට කලාතුරකින් හදිස්සියෙන්
වෙන්න පුළුවන් ප්‍රියෝන විනාශ නොවී ඉතුරු වෙන්න පුළුවන්. with the possible exception of prions කියලා කියන්නේ ඒකයි. ඒක exception එකක් විය හැකි දෙයක්. අනිවාර්යයෙන්ම වෙනව නෙමෙයි. විය හැකි දෙයක් ප්‍රියෝන ඉතුරු වෙන්න පුළුවන්. හරි. අපි ගමු කොලයක්. ඔය ළඟ තියෙන රිසෝස් එකට අමතරව ටග් ගාලා කොලයක් ගන්නකො. ඔන්න නම් වීඩියෝ එක පෝස්ට් කරලා ටග් ගාලා කොලයක් හොයාගන්න පෑනක් එක්ක. අපි මේ හැම වචනයකම තේරුම ලියාගමු. ඒක ඔයාලට මේ පාඩමේ ඉදිරියේදී ඉතා වැදගත් වෙන දෙයක් නිසා. හරි. දාන තරු ලකුණක් ලියන්න පළවෙනි වචනය අපි ඉංග්‍රීසි එකයි සිංහල එකයි දෙකම ලියාගමු. එතකොට ඔයාලට ඒක වටිනවා. පළවෙනි එක ලියන්න ස්ටෙරිලයිසේෂන් එහෙමත් නැත්නම් ජීවාණුහරණය. ස්ටෙරිලයිසේෂන් ජීවාණුහරණය. ඉස්සරහින් ඉරි කෑල්ලක් දාලා ලියන්න. අන්තබ්බීජාණුද ඇතුළත්ව අන්තක් බීජාණුද ඇතුළත්ව සියලු ආකාරයේ ශුද්‍ර ජීවීන් අන්තක් බීජාණුද ඇතුළත්ව සියලු ආකාරයේ ශුද්‍ර ජීවීන් විනාශ කිරීමේ සහ ඉවත් කිරීමේ ක්‍රමවේදයයි. විනාශ කිරීමේ සහ ඉවත් කිරීමේ ක්‍රමවේදයයි. කෙසේ වෙතත් ඒකටම ලියන්න කෙසේ වෙතත් මෙහිදී ප්‍රියෝන විනාශ නොවිය හැක. කෙසේ වෙතත් මෙහිදී ප්‍රියෝන විනාශ නොවිය හැක. කෙසේ වෙතත් මෙහිදී ප්‍රියෝන විනාශ නොවිය හැක. හරි. දැන් මතකයිනේ ඔන්න ජීවාණුහරණය කලින් අපි කිව්වා අපි අර්ථ දැක්වීම ඔයාලගෙන් විභාගයේදී ස්ට්‍රක්චර්ඩ් එකේදී ජීවාණුහරණය යනු කුමක්ද කියලා ඇහුවොත් අර මුල් කොටස ලිව්වම හොඳටම ප්‍රමාණවත්. ශුද්ධ ජීවීන්ගේ විනාශ කිරීම හෝ ඉවත් කිරීම අන්තක් බීජාණුද ඇතුළත්ව. අන්තක් බීජාණුද ඇතුළත්ව සියලු ආකාරයේ ශුද්ධ ජීවීන් විනාශ කිරීමේ හෝ ඉවත් කිරීමේ ක්‍රියාවලිය කිව්වම ඇති. හැබැයි MCQs වලට මතක තියාගන්න ප්‍රියෝන විනාශ නොවී තියෙන්න පුළුවන් බව ඒක රිසෝස් එකෙත් අපිට ඉස්සරහදී හමු වෙනවා. හරි. ඊළඟට දෙවෙනි එක තමයි මෙන්න මේක commercial sterilization නැත්නම් වාණිජ ජීවාණුහරණය. වාණිජ මට්ටමේ ජීවාණුහරණය කියනකොට තත්ත්වය පොඩ්ඩක් වෙනස්. මේකට අපි කියන්නේ sufficient heat treatment. මේ බලන්න sufficient heat treatment to kill endospores of Clostridium botulinum in canned food. ඒ කියන්නේ ටින් කළ ආහාරවල තියෙන Clostridium botulinum කියන බැක්ටීරියාවේ අන්තක් බීජාණු විනාශ වෙන තරමට එයාව තාප කිරීම නැත්නම් රත් කිරීමට අපි කෙටියෙන් සරලව කියනවා commercial sterilization නැත්නම් වාණිජ ජීවාණුහරණය කියලා. හරි. ලියලා තියාගන්න එහෙනම් දෙවෙනි එක අංක 2 ලියන්න commercial sterilization ඉස්සරහින් ඉරි කැලක් දාලා යන වාණිජ ජීවාණුහරණය. commercial sterilization ඉස්සරහින් ඉරි කැලක් දාලා යන වාණිජ ජීවාණුහරණය. වාණිජ ජීවාණුහරණය ඉස්සරහින් ලියන්න Clostridium botulinum. Clostridium botulinum මෙතනින් බලා ගන්න ස්පෙලිංස්. දෙවෙනි එකේ commercial sterilization කියන එක යටතේ බලන්න ඉටැලික්ස් වලින් තියෙන්නේ. එල අකුරු වලින් තියෙන්නේ Clostridium botulinum. හරි ස්පෙලිංස් හරියට ලියන්න. දැන් වාක්‍ය සම්පූර්ණ කරගන්න. Clostridium botulinum ගේ අන්තක් බීජාණු විනාශ වන පරිදි Clostridium botulinum ගේ අන්තක් බීජාණු විනාශ කළ හැකි පමණට අන්තක් බීජාණු විනාශ කළ හැකි පමණට ටින් කළ ආහාර තාප කිරීමට ලක් කිරීමයි. තාප කිරීමට ලක් කිරීමයි. හරි. ඒක අපි ඔය විශේෂයෙන්ම පැස්ටරීකරණය කියන ක්‍රියාවලියේදී වෙන්නේ ඔන්න ඔය වගේ දෙයක්. අපි තව ටිකකින් ඉගෙන ගන්නවා වචනයක් පැස්ටරීකරණය කියලා. එතෙන්දී ඔන්න ඔය commercial sterilization කියන තත්ත්වය තමයි ඇති වෙන්නේ. මගෙන් එතෙන්දී ඒක ඔයාලට මතක් කරලා දෙන්නම්. හරි. ඊළඟට තුන්වෙනි එක තමයි disinfection එහෙමත් නැත්නම් ව්‍යාසාදනය. disinfection ව්‍යාසාදනය. මේ වචනේ අපිට ඉස්සරහදී මේ පාඩමේදී හමු වෙනවා. අපේ සිලබස් එකේ කෙලිම තියෙන වචනයක්. හරි අපි බලමු මොකක්ද කියලා. ඉස්සෙල්ලම ලියා ගන්න
disinfection එහෙමත් නැත්නම් ඉරි කැලක් දාලා ඉස්සරහින් ලියන්න ව්‍යාසාදනය. disinfection ව්‍යාසාදනය. හරි. ඉස්සරහින් ලියාගන්න මෙන්න මේකයි අදහස. මම ඉස්සෙල්ලා කියලා ඉන්නම් ඊට පස්සේ අපි ලියමු. දුවේ පුතේ ව්‍යාසාදනය කියලා කියන්නේ කොතන හරි අජීවී පෘෂ්ඨයක ඉන්න ශුද්ධ ජීවීන්ගේ වර්ධක ආකාර බීජාණු නෙමෙයි. හරිද? ශුද්ධ ජීවීන් යම්කිසි වර්ධක ශුද්ධ ජීවියෙක් වර්ධනය වෙන ශුද්ධ ජීවියෙක් වර්ධක දේහයක් ව්‍යාසාදකයකින් අපිට පුළුවන් විනාශ කරලා දාන්න. ව්‍යාසාදක කියලා කියන්නේ ඒ වගේ. හැබැයි ඒ ව්‍යාසාදක අපි හැම වෙලේම යොදන්නේ අජීවී පෘෂ්ඨයකට. උදාහරණයක් අපි හිතමු බිම පොළව පිරිසිදු කරන්න අපි ලයිසෝල් පාවිච්චි කරනවා නම් නැත්තම් ඔයාලා දන්න උදාහරණ වලින් මම මේ කියන්නේ අපි හිතමු අපි টয়ලට් එකක් බාත්රූම් එකක් සුද්ධ කරන්න හාපික් වගේ දෙයක් භාවිතා කරනවා නම් අන්න ඒ වගේ අජීවී පෘෂ්ඨයක තියෙන ඉන්න ශුද්ධ ජීවීන්ගේ වර්ධනය වන ආකාර ව්‍යාධිජනක ශුද්ධ ජීවීන්ගේ වර්ධනය වන ආකාර විනාශ කිරීමට තමයි අපි කියන්නේ ව්‍යාසාදනය. හරි. ඉස්සරහින් ඉරි කැල්ල දාලා ලියන්න ව්‍යාසාදනයට ඉස්සරහින් ලියන්න අජීවී වස්තුන් මත සිටින ව්‍යාධිජනක ශුද්ධ ජීවීන්ගේ වර්ධක ආකාර විනාශ කිරීමයි. ව්‍යාධිජනක ශුද්ධ ජීවීන්ගේ වර්ධක ආකාර විනාශ කිරීමයි. ව්‍යාධිජනක ශුද්ධ ජීවීන්ගේ වර්ධක ආකාර විනාශ කිරීමයි. ඔන්න ඕකට අපි කියනවා ව්‍යාසාදනය. හරි. ඔය වගේම අනිත් එක තමයි දුවේ පුතේ ඇන්ටිසෙප්සිස් එහෙමත් නැත්නම් පූතිනාශනය. මේකෙදී අපි කියන්නේ destruction of vegetative pathogens. destruction of vegetative pathogens on living tissue. කලින් එකේදීත් බලන්න අපි කියන්නේ destruction of vegetative pathogens on inanimate objects. ඒ කියන්නේ අජීවී පෘෂ්ඨයන් වල තියෙන ව්‍යාධිජනක වර්ධක දේහ විනාශ කිරීම තමයි ව්‍යාසාදනය. සජීවී පටකයක් මත ඉන්න ව්‍යාධිජනක ශුද්ධ ජීවීන්ගේ වර්ධකාකාර විනාශ කරනවා නම් අන්න ඒකටයි දුවේ පුතේ අපි කියන්නේ ඇන්ටිසෙප්සිස් එහෙමත් නැත්නම් පූතිනාශනය කියලා. එතකොට ඒක මතක තියාගන්න හොඳින් පූතිනාශනයේදී සිද්ධ වෙන්නේ සජීවී පෘෂ්ඨයක් මත ඉන්න ශුද්ධ ජීවීන්ව විනාශ කළ දැමීම. මේ දවස්වල අපි ගොඩාක් කරන දෙයක් නෙනේ. අපි hand sanitizer එකකින් එහෙමත් නැත්නම් hand wash එකකින් අපි කරන්නේ අපේ අතේ තැවරිලා ඉන්නව නම් යම්කිසි ශුද්ධ ජීවියෙක් එයාව විනාශ කිරීම. එතකොට ඒක මේ දවස්වල අපි මේ COVID-19 වලට විරුද්ධව භාවිතා කරන hand sanitizers කියලා කියන්නේ එතකොට පූතිනාශකයක්. ඒ පූතිනාශකය හරහා අපි බලාපොරොත්තු වෙන්නේ අපේ සම කියන සජීවී පෘෂ්ඨය මත ඉන්න ශුද්ධ ජීවීන්ව විනාශ කිරීම. හරි. අපි ලියලා තියාගමු දුවේ පුතේ. ලියන්න ඇන්ටිසෙප්සිස් පූතිනාශනය. ඉස්සරහින් ඉරි කැල්ලක් දාලා ලියන්න. සමවැනි සජීවී පටක මත වාසය කරන සමවැනි සජීවී පටක මත වාසය කරන ව්‍යාධිජනක ශුද්ධ ජීවීන්ගේ වර්ධක අවස්ථා විනාශ කිරීමයි. ව්‍යාධිජනක ශුද්ධ ජීවීන්ගේ වර්ධක අවස්ථා විනාශ කිරීමයි. ව්‍යාධිජනක ශුද්ධ ජීවීන්ගේ වර්ධක අවස්ථා විනාශ කිරීමයි. ඕකට තමයි අපි කියන්නේ ඇන්ටිසෙප්සිස් එහෙමත් නැත්නම් පූතිනාශනය කියලා. ඕනනම් ඔයාලට ඔළුවේ මතක තියාගන්න පුළුවන් ඒක ඔය hand sanitizers වලින් කරන්නේ ඒකයි කියන එක. හරි. ඊළඟ වචනය තමයි degerming නැත්නම් විෂ බීජ නාශනය. මේ වචනේත් අපි ගොඩාක් අහනවානේ. degerming කියන වචනය විෂ බීජ නාශනය කියන එකත් ගොඩක් අහනවා. නමුත් ඇත්තටම මේක ගොඩාක් වෙලාවට වැරදියට භාවිතා කරන වචනයක්. විෂ බීජ නාශනය කියලා කිව්වම මේක අපිට හැම තැනදීම එහෙම භාවිතා කරන්න බෑ. මේකට නිශ්චිත අදහසක් තියෙනවා. මේකට හොඳ උදාහරණයක් තමයි දුවේ පුතේ. ඔයාලා දන්නවා මේ අපි බෙහෙතක් විදිනකොට එන්නතක් අපේ දේහයට දේහගත කරනකොට චූටි කාලේ ඔයාලට මතක ඇති බෙහෙත විදින්නට කලින් නැත්නම් මේ වැඩේම සිද්ධ වෙනවා රුධිර සාම්පලයක් ලබා ගන්නට කලින්. අර මෙතන අතෙන් රුධිර සාම්පලයක් ලබා ගන්නව නම් එහෙම කරනකොට ඔයාලට මතකද
මෙතන අර අත උඩින් අල්ලගන්න කියලා හෝ නැත්නම් අර පටියකින් බැඳලා මෙතෙන්ට මේ එන්නත් කට්ට නැත්නම් සිරින්ජ් එක ඇතුල් කරන්නට කලින් ඒ ප්‍රදේශය ඒ කටුවෙන් විදින ප්‍රදේශය අපි සර්ජිකල් ස්ප්‍රීට් වලින් තෙමපු පුළුන් කෑල්ලකින් පිරිසිදු කරනවා. සර්ජිකල් ස්ප්‍රීට් එකක් අරගෙන පුළුන් කෑල්ලක් මොඟවල අරගෙන මේ ප්‍රදේශය හොඳට සුද්ධ කරලා ඊට පස්සේ තමයි අර කට්ටෙන් රුධිරය ලබා ගැනීම හෝ නැත්නම් එන්නත ලබා දීම සිද්ධ කරන්නේ. මෙන්න මේ වගේ සීමිත ප්‍රදේශයක ලිමිටඩ් ඒරියා එකක ඉන්න ශුද්ධ ජීවීන් එතනින් ඉවත් කරන ක්‍රියාවලියට තමයි අපි කියන්නේ ඩීජර්මින් එහෙමත් නැත්නම් විෂ බීජ නාශනය. බලන්න අපේ රෙෆරන්ස් බුක් එකේ ඩීජර්මින් වලට දෙන අර්ථ දැක්වීම අපිට කියන්නේ removal of microbes from a limited area such as the skin around an injection site. ඉන්ජෙක්ෂන් එකක් විදිනකොට එන්නතක් විදිනකොට ඒ අවට සම මත අන්න ඒ වගේ සීමිත ඒරියා එකකින් සීමිත වපසරියකින් ශුද්ධ ජීවීන් ඉවත් කිරීමේ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ ඩීජර්මින් එහෙමත් නැත්නම් විෂ බීජ නාශනය. අපි හිතනවට වඩා විෂ බීජ නාශනය කියන එක වෙනස්. එතකොට අපි සමහරලාට ප්‍රවෘත්තිවලදී එහෙම අහනවා නේද මේ බස් නැවතුම් පොලේ විෂ බීජ හරණය අද දවසේ සිදු කළා කියලා නැත්නම් විෂ බීජ නාශනය අද දවසේ සිදු කළා කියලා එහෙම පෙන්නනවානේ. එතකොට ඒක ඇත්තටම වැරදි. දැන් ඔයාලා හිතන්නකෝ මේ වචන ටිකෙන් එතෙන්ට හරි වචනේ මොකක්ද? අර මේ දවස්වල COVID-19 පැතිරීම වළක්වන්න බස් නැවතුම් පොලට එහෙම ගිහිල්ලා අර ලොකු ටැංකි පිටේ එල්ලගෙන සුදු අර ලෝගුවක් වගේ ආරක්ෂක මේ ආවරණයක් ඇඳගෙන ඉන්න අය ඒ නිලධාරීන් මේ පරිසරයට විෂ බීජනාශකයක් ගහලා ඒ පරිසරය ඒ අජීවී පරිසරය පුළුවන් තරම් දුරට විෂ බීජ තොර කරනවා. එතකොට ඒක ඇත්තටම විෂ බීජනාශනය නෙමෙයි පුතේ. විෂ බීජනාශනය කියන වචනේ යොදා ගන්න නම් ඒක ඊටාම සීමිත පරිසරයක් වෙන්න ඕන. අතේ නිශ්චිත ඒ එන්නත විදින තැන වගේ පොඩි තැනකටයි විෂ බීජනාශනය කියලා කියන්න පුළුවන්. එහෙනම් ඒකට ඇත්තටම හරි වචනය තමයි ඒක අජීවී පරිසරයකට නේවහින්. එතකොට ඒක ඇවිල්ලා ඩිස්ඉන්ෆෙක්ෂන්. ඒ කියන්නේ ව්‍යාසාදනය. ප්‍රවෘත්තිවලදී එහෙම ඒව ඉච්චර වචන හිතන්න නැතුව කිව්වට අපි බයෝ ඉගෙන ගන්න ළමයි විදියට මේක හරියටම දැනගන්න ඕන වෙනස මොකක්ද කියලා. හරි. අපි ලියමු ඒක. ලියන්න ඩීජර්මින් විෂ බීජ නාශනය. විෂ බීජ නාශනය. ඉස්සරහින් ඉරි කැලලක් දාලා ලියන්න. එන්නතක් විදීමට අදාළ සමෙහි කොටස වැනි. එන්නතක් විදීමට අදාළ සමෙහි කොටස වැනි සීමිත පෘෂ්ඨයකින් ශුද්ධ ජීවීන් ඉවත් කිරීමේ ක්‍රියාවලියයි. ශුද්ධ ජීවීන් ඉවත් කිරීමේ ක්‍රියාවලියයි. ශුද්ධ ජීවීන් ඉවත් කිරීමේ ක්‍රියාවලියයි. හරි. පැහැදිලිනේ එතකොට ඕනෝකට තමයි කියන්නේ ඩීජර්මින් එහෙමත් නැත්නම් විෂ බීජ නාශනය. හරි. අන්තිම වචනය සැනිටයිසේෂන් නැත්නම් සනීපාරක්ෂණය. සනීපාරක්ෂාව සලසනවා සනීපාරක්ෂක පහසුකම් මොහොම වචන ඔයාලා අහලා තියෙනවා. මේක මේ ළඟින් යන අදහසක් තියෙන වචනයක්. බලන්න රෙෆරන්ස් එකේ අපිට රෙෆරන්ස් බුක් එකේ මොකක්ද කියන්නේ කියලා. සැනිටයිසේෂන් අපිට කියනවා treatment is intended to lower microbial counts on eating and drinking utensils to save public health levels. ඒ කියන්නේ මේ ක්‍රමේදී අපි බලාපොරොත්තු වෙන්නේ සැනිටයිසේෂන් කියන එකේදී ශුද්ධ ජීවීන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමක් වෙන්නේ නැහැ. මේකෙදි වෙන්නේ microbial counts එහෙමත් නැත්නම් ශුද්ධ ජීවී ප්‍රමාණ අඩු කිරීමක් ආහාරයට ගන්නා සහ පානයට ගන්නා දේවල් වල ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මහජන සෞඛ්‍යය එමත් නැත්නම් පොදු ඒ සම්පූර්ණ මහජනතාවගේ සෞඛ්‍යය හොඳ මට්ටමක පවත්වා ගැනීම සඳහා කන බොන දේවල් වල ඉන්න ශුද්ධ ජීවීන් ප්‍රමාණය අවම මට්ටමක පවත්වා ගැනීම තමයි මේ කියන්නේ. ඒ කියන්නේ අපි ආහාර ගන්න ස්ථානයක අපි හිතමු හොටෙල් එකක රෙස්ටොරන්ට් එකක වගේ තැනක අපි කන බොන දේවල් වල يعني ශුද්ධ ජීවීන්ගෙන් තොර කරන්න බෑ නේ දේවල්. අපි ගෙදරදී හදන කෑමකුණත් ශුද්ධ ජීවීන් නැති කරන්න බෑ. නමුත් හානිකර ශුද්ධ ජීවීන් අඩු කරලා නැත්නම් හානිකර මට්ටමේ ඉන්න ශුද්ධ ජීවීන් අඩු කරලා ඒක අපි ආහාරයට ගත්තට අපි ලෙඩ නොවන විදියට තියාගන්න පුළුවන්. එතකොට නෝකට තමයි අපි කියන්නේ සනීපාරක්ෂණය කියලා නැත්නම් සනීපාරක්ෂාව පවත්වා ගැනීම කියලා. ඔය PHI මහත්වරු එහෙම
ඔය රෙස්ටොරන්ට්ස් වලට හොටෙල්ස් වලට ගිහිල්ලා ඒ ආහාර චෙක් කරලා බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේක තමයි. එයාලා හරියට සනීප ආරක්ෂණය පවත්ව ගන්නවාද කියන එක. හරි. අපි අන්තිම වචනේ ලියමු දුවේ පුතේ. ලියා ගන්න වචනය තමයි sanitization. sanitization ඉස්සරහින් ලියන්න සනීප ආරක්ෂණය. සනීප ආරක්ෂණය. හරි. ඉස්සරහින් ලියන්න ඒකේ අදහස මහජනතාවගේ පොදු සෞඛ්‍ය මට්ටම් පවත්වා ගැනීම සඳහා මහජනතාවගේ පොදු සෞඛ්‍ය මට්ටම් පවත්වා ගැනීම සඳහා ආහාර පානවල සහ ඒ ආශ්‍රිත උපකරණවල ආහාර පානවල සහ ඒ ආශ්‍රිත උපකරණවල පවතින ශුද්ධ ජීවීන්ගේ ප්‍රමාණ අවම මට්ටමක පවත්වා ගැනීමයි. ශුද්ධ ජීවීන්ගේ ප්‍රමාණ අවම මට්ටමක පවත්වා ගැනීමයි. ශුද්ධ ජීවීන්ගේ ප්‍රමාණ අවම මට්ටමක පවත්වා ගැනීමයි. හරි. එහෙනම් ඔන්න වචන 6ක් තියෙනවා දුවේ පුතේ. මේ වචන ඔක්කොම ටික මෙන්න මේ වචනය තමයි ඉච්චරම අපිට ඕන වෙන්නේ නැති එක. මේ සනීප ආරක්ෂණය කියන වචනේ අපිට ඍජුවම එන්නේ නැහැ. ඒකත් ඇත්තටම අපිට මේ පාඩමේ අන්තිම කෙලවරේ තියෙන ආහාර සහ ශුද්ධ ජීව විද්‍යාව කියලා මාතෘකාවක්. ඒකෙදි පොඩ්ඩක් අපිට මේක වැදගත් වෙන්න පුළුවන්. ඒ අර්ථ දැක්වීමක් විදිහට එච්චරම ඕනේ නැහැ. මේ 5 දෙනා අපිට සිලබස් එක පුරාම අහුවෙන අය. ස්ටෙරිලයිසේෂන් ජීවාණුහරණය කියන එක ඔයාලට මේ වෙනකොටත් මතකයි අර්ථ දැක්වීම. කමර්ෂල් ස්ටෙරිලයිසේෂන් කියන එක අපිට ඕන වෙනවා දැන් තව ටිකකින් පැස්ටරීකරණය. මේ පාඩමේ ඉදිරි කොටසකදී පැස්ටරීකරණය ගැන කියලා දෙනකොට මේ වචන දෙක ඊටාම වැදගත්. ශුද්ධ ජීවීන් සහ රෝග ගැන කතා කරලා ඊළඟට ඉස්සරහට තියෙන මාතෘකාවකදී ශුද්ධ ජීවීන් සහ රෝග ගැන කතා කරලා අපි කියනවා ශුද්ධ ජීවීන් විනාශ කරන්න භාවිතා කරන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. එතෙන්දී ව්‍යාසාදනය සහ පූතිනාශනය කියන එක තාම වැදගත්. විෂ බීජ නාශනයත් ඒ වගේ තමයි. හරි. දැන් ඔයාලා ඔය ලියාගනිපු කොළය රිසෝස් බුක් එක අතරට දාලා තියාගන්න. රිසෝස් බුක් එකේ නැති වැදගත් කොටසක් තමයි ඔය මම කියලා දුන්නේ. පාඩම පුරාවටම වැදගත් වෙන ඊටාම වැදගත් කොටසක්. රිෆරන්ස් බුක් එකේ තියෙන නිශ්චිත නිවැරදි හරිම අර්ථ දැක්වීම තමයි ඔයාලට ඔය දීලා තියෙන්නේ. ඒව බය නැතුව පාඩම් කරන්න. විභාගයට කෙලින් මේක ගන්න පුළුවන්. හරි. අපි දැන් මෙතනින් අපිට අද පාඩමේදී වැදගත් වෙන්නේ දිගට අපිට කතා කරන්න උවමනා වෙන්නේ ස්ටෙරිලයිසේෂන් එහෙමත් නැත්නම් ජීවාණුහරණය කියන මාතෘකාව. අපි ඒක ගැන බලමු ඊළඟට පාඩමේ ඉතුරු කොටස කොහොමද කියලා. හරි. දැන් ජීවාණුහරණය කියන ක්‍රියාවලිය ගත්තම මේක කරන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ඔයාලට මේ පේන විදියට ජීවාණුහරණය අපිට ඕන නම් භෞතිකව ෆිසිකල් මෙතඩ් එකක් විදියට කරන්නත් පුළුවන්. ඒ කියන්නේ භෞතිකව රත් කිරීම හෝ නැත්නම් පෙරීම හෝ ඒ වගේම විකිරණ වලට නිරාවරණය කිරීම වගේ භෞතික ක්‍රමයකට කරන්නත් පුළුවන්. නැත්නම් මොකක් හරි ශුද්ධ ජීවීන්ට හානිකර වෙන රසායනික ද්‍රව්‍යයක් භාවිතා කරලා ඒ රසායනික ද්‍රව්‍ය ආධාරයෙන් ශුද්ධ ජීවීන් විනාශ කරන්නත් පුළුවන්. එතකොට භෞතික සහ රසායනික විදියට ජීවාණුහරණය ප්‍රධාන ක්‍රම දෙකයි. දැන් ඉස්සෙල්ලා අපි බලමු රසායනික ක්‍රම වලටත් අපි පස්සේ යමු. ඉස්සෙල්ලා අපි බලමු භෞතිකව ශුද්ධ ජීවීන්ව විනාශ කරන්න පුළුවන් ජීවාණුහරණ ක්‍රම මොනවද කියන එක. අපි ප්‍රධාන වශයෙන් දුවේ පුතේ මෙතෙන්දි ක්‍රම 4ක් කතා කරනවා. තෙත්තාප ජීවාණුහරණය, වියලිතාප ජීවාණුහරණය, පටල පෙරහන් භාවිතයෙන් පෙරීම සහ පාරජම්බුල කිරණ භාවිතයෙන් කියන්නේ විකිරණ වලට නිරාවරණය කරලා විනාශ කිරීම කියලා. ඔය ක්‍රම 4 තමයි අපි දැන් සවිස්තරාත්මකව මේ කතා කරන්න යන්නේ. ඉස්සෙල්ලම අපි කතා කරන තෙත් තාපය කියන ක්‍රමය ගත්තොත්. දැන් ඔයාලා බලයි මොකද්ද මේ තෙත් කතාව, මොකක්ද මේ තාපය කියලා. ඔයාලා දන්නවා ඕනෑම ජීවියෙකුට ශුද්ධ ජීවි විතරක් නෙමෙයි ඕනෑම ජීවියෙකුට දරා ගන්න පුළුවන් යම්කිසි තාපය මට්ටමක් තියෙනවා. උෂ්ණත්වය යම්කිසි අගයකට වඩා වැඩි වෙනකොට ඒ ශුද්ධ ජීවියාගේ දේහයේ තියෙන වැදගත් ප්‍රෝටීන අස්වාභාවීකරණය වෙලා ප්‍රෝටීනයෙන් කරන සාමාන්‍ය ක්‍රියාවලිය පවත්ව ගන්න බැරි වෙලා ගුණ හානිකරණය වෙලා ඒ ශුද්ධ ජීවියා මිය යනවා. එතකොට මේ ක්‍රම දෙකේදිම දුවේ පුතේ තෙත් තාප ක්‍රමය සහ වියලි තාප ක්‍රමය කියන දෙකේදිම අපි කරන්නේ
ශුද්ධ ජීවියාගේ දේහ උෂ්ණත්වය වැඩි කරලා එයා ඉන්න පෘෂ්ඨයේ හෝ මොකක් හරි දේ රත් කරලා ඒ රත් කිරීම හරහා ශුද්ධ ජීවියාගේ දේහයේ තියෙන ප්‍රෝටීන අස්වභාවීකරණය කරලා ඒවා විනාශ කරලා ශුද්ධ ජීවියා මරා දැමීම තමයි මේ දෙකේදී සිද්ධ වෙන්නේ. මේ වචන දෙකේ වෙනස තමයි තෙත් තාපය සහ වියලි තාපය කියන දෙකේ වෙනස තමයි වියලි තාපය කියන ක්‍රමේදී අපි කෙලින්ම ශුද්ධ ජීවියාව තාපයට ඍජුවම නිරාවරණය කරනවා. කෙලින්ම රත් කරනවා කියලා හිතන්නකෝ. තෙත් තාප ක්‍රමේදී තියෙන වෙනස තමයි අපි තාපය හදන ප්‍රභවයෙන් අපේ හීට් සෝස් එකක් තාපය හදන ප්‍රභවයක් රත් කරන විදියක් තියෙනවනේ. ඒ ප්‍රභවයෙන් එන තාපය අපි මුලින්ම ජලයට දීලා ඒ ජලයෙන් නැත්තම් හිමාලය ජල වාෂ්ප වලින් ඒවයින් තමයි ශුද්ධ ජීවියාට තාපය මාරු කරන්නේ. එතකොට තෙත් තාප ක්‍රමේදී අතරමැදියෙක් ඉන්නවා. තාප ප්‍රභවයෙන් ජලයට හෝ හිමාලයට විශේෂයෙන්ම හිමාලයට ඉන්පසු ශුද්ධ ජීවියාට අතරමැදියෙක් විදියට ජලය ජල වාෂ්ප තියෙනවා නම් එතකොට ඒක තෙත් තාප ක්‍රමය. වියලි තාප ක්‍රමේදී තියෙන වෙනස තමයි වියලි තාප ක්‍රමේදී ශුද්ධ ජීවියාට අපි ඍජුවමයි කෙලින්මයි ඒ තාපය ලබා දෙන්නේ අතරමැදියෙක් විදියට ජලය භාවිතා කිරීමක් නැහැ. ඔන්න ඕක තමයි මේ දෙන්නගේ තියෙන වෙනස. හරි අපි ඉස්සෙල්ලා බලමු දුවේ පුතේ තෙත් තාප ක්‍රමේදී මොකක්ද වෙන්නේ කියලා. පළවෙනිම දේ තමයි තෙත් තාප ජීවාණුහරණයෙන් අපි ජීවාණුහරණය කරන්නේ මොන වගේ දේවල්ද කියන එක. හරි? ඔයාලගේ ළඟ තියෙන රිසෝස් බුක් එකේ මෙන්න මේ තැනට ටග් ගාලා පෙරලා ගන්න. රිසෝස් බුක් එකේ මෙන්න මේ තැනට ටග් ගාලා පෙරලා ගන්න තෙත් තාප ජීවාණුහරණය ගැන තියෙන. හරි අපි මේ වාක්‍ය කියවගෙන යන්න. ඔයාලා පොතක් දිග ඇරලා ළඟින් තියාගන්න. මෙතන රිසෝස් එකේ චූටි වැරද්දක් තියෙනවා. අපි ඒක හරි ගස්ස ගන්න ඕනේ. ඒකයි මම ඔයාලට කිව්වේ රිසෝස් බුක් එක දිග ඇරලා තියාගන්න කියලා. ඔයාලගේ ළඟ තියෙන එකේ, ඒ කියන්නේ ඔරිජිනල් රිසෝස් එකේ NI එකෙන් ගන්න රිසෝස් බුක් එකේ මෙතන වැරද්දක් තියෙනවා. ඒක අපි හරි ගස්ස ගන්න ඕන. කියවන්නකෝ දැන් තෙත් තාප ජීවාණුහරණය. මොකද්ද කියන්නේ? රෝපණ මාධ්‍යයන් තාප ඔන්න බලන්න ඔතන වෙනසක් ඇති. මම මේ පෙන්වන ස්ලයිඩ් එකේ තියෙන්නේ තාප ස්ථායී ප්‍රතිකාරක කියලා. නමුත් බලන්න ඔයාලගේ ළඟ තියෙන PDF එකේ හෝ ඒකේ print out එකේ ඇත්තේ තාප අස්ථායී ප්‍රතිකාරක කියලා. හරි? දුල පුතාලා එතන තියෙන අයන්න කපන්න. රෝපණ මාධ්‍යයන් තාප අස්ථායී ප්‍රතිකාරක නෙමෙයි තාප ස්ථායී ප්‍රතිකාරක. හරි ගස්ස ගන්න එක. එතන පොඩි වැරද්දක්. එක අකුරක වැරද්ද තමයි උනාට එක අකුරෙන් සම්පූර්ණ අදහසම වෙනස් වෙනවා. හරි. දැන් බලමු මොකද්ද ඔය කියන්නේ කියලා. රෝපණ මාධ්‍යයන් තාප ස්ථායී ප්‍රතිකාරක තරල සහ විවිධ පරීක්ෂණාගාර උපකරණ වැනි අවශ්‍ය කරන ද්‍රව්‍යවල සිටින ශුද්ධ ජීවීන් විනාශ කිරීම සඳහා මෙහිදී තෙත් තාපය භාවිතා කරයි. ඔන්න ඔහොමයි වාක්‍යය තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මෙහෙමයි දුවේ පුතේ. තාප ස්ථායී ද්‍රව්‍යයක් සහ තාප අස්ථායී ද්‍රව්‍යයක් කියන්නේ මොකක්ද කියන එක ඔයාලට අදහස තේරෙනවා කියුව ගමන්. තාප ස්ථායී කියලා කියන්නේ තාපය සැපයුවට එයාට හානියක් වෙන්නේ නැති දෙයක්. තාප අස්ථායී දෙයක් කියලා කියන්නේ තාපය සැපයුවොත් එයාට හානි වෙන දෙයක්. එහෙනම් ඔයාලා මෙහෙම හිතන්නකෝ. අපිට යම්කිසි දෙයක් ජීවාණුහරණය කරනකොට ඒ ජීවාණුහරණයට ලක් කරන දෙය තාප අස්ථායී දෙයක් නම් ජීවාණුහරණය සාර්ථක වුණත් ශුද්ධ ජීවීන් විනාශ වුණත් ඒ තාප අස්ථායී දේ රත් කළාම ඒක විනාශ වෙලා යනවා. එතකොට වැඩක් නැහැනේ. ඒක නිසා මේ තෙත් තාප ජීවාණුහරණය වියලි තාප ජීවාණුහරණය කියන දෙකටම ලක් කරන්න පුළුවන් තාප ස්ථායී දේවල් පමණයි. තාපය නිසා හානි නොවන දේවල් විතරයි. ඒකයි උතන තියෙන වැරද්ද. ඒකයි අපි ඒක හරි ගස්ස ගත්තේ. අයන්න කැපුවේ තාප අස්ථායී ප්‍රතිකාරක නෙමෙයි තාප ස්ථායී ප්‍රතිකාරක. ඒක රිසෝස් එකේදී වෙච්ච පොඩි වැරද්දක්. ඉංග්‍රීසි මීඩියම් දරුවන්ටත් මෙතන වචනේ වැරදියටයි තියෙන්නේ. එයාලට ඕන නම් ඒක තවදුරටත් තහවුරු කරගන්න ඕන නම් රිසෝස් බුක් එකට අමතරව රෙෆරන්ස් බුක් එකක් බලන්න පුළුවන්. Introduction to Microbiology කියන මේ පොත. එතනින් ඔයාලට ඒක තවදුරටත් තහවුරු කරගන්න පුළුවන්. වචනය නිවැරදි වචනය තාප ස්ථායී බව. හරි. දැන් මතක තියාගමු. මොනවද මේ ක්‍රමයට අපි ජීවාණුහරණය කරන්නේ? රෝපණ මාධ්‍ය, තාප ස්ථායී ප්‍රතිකාරක, තරල සහ විවිධ පරීක්ෂණාගාර උපකරණ. අන්න ඒ වගේ දේවල් වල ඉන්න ශුද්ධ ජීවීන් විනාශ කිරීම සඳහා මේකෙදි අපි තෙත් තාපය භාවිතා කරනවා. ඒ කියන්නේ තාපය අරගෙන අධික උෂ්ණත්ව සහ පීඩන තත්ත්ව යටතේ හිමාලය හරහා ශුද්ධ ජීවීන්ගේ දේහයේ තියෙන ප්‍රෝටීන් අපි අස්වාභාවීකරණය කරනවා. එතකොට තෙත් තාප ක්‍රමේ මූලික සංකල්පය තමයි
තාප ප්‍රභවයෙන් ගන්න තාපය ජලයට දීලා ඒකෙන් ඒ තාපය හිමාලයේ විදියට ශුද්ධ ජීවියට දීලා අධික උෂ්ණත්වය සහ පීඩනය භාවිතා කරගෙන ශුද්ධ ජීවියාගේ ප්‍රෝටීන අස්වාභාවීකරණය කරනවා. බලන්න මේ ස්ලයිඩ් එකේ පහළ තියෙන උදාහරණය කියලා තියෙන කොටස මේ සඳහා අපි භාවිතා කරන උපකරණයට අපි කියන්නේ දුවේ පුතේ පීඩ තාපකය. පීඩ තාපකය. පීඩ තාපකය ප්‍රෙෂර් කුකර් එක කියලා අපි ගෙදරදී කියන්නේ. ඒ වචනේ අහලා තියෙනවා නේද? ප්‍රෙෂර් කුකර් එක කියලා කියන්නේ ඒ කියන්නේ අර පීඩන උඳුන කියලා කියන්නේ. ආන්න ඒ වගේම උපකරණයක් මෙන්න මේ උපකරණය. බලන්න ඔයාලා දැකලා තියෙනවද කියලා පාසල් විද්‍යාගාරයේ මේ උපකරණය තියෙනවා. ඒ වගේම මේ හා සමාන මේ වගේ ටිකක් උපකරණයක් සමහරට ඔයාලගේ ගෙදරත් ඇති. ප්‍රෙෂර් කුකර් එකක් කියලා කියන්නේ ඔය දැන් මේ ඔයාලා දකින උපකරණයට අපි කියන්නේ ඔටෝක්ලේව් එක. ඉංග්‍රීසි වලින් කියන ඔටෝක්ලේව්. ඔටෝක්ලේව් කියන එකට තමයි අපි සිංහලෙන් කියන්නේ පීඩ තාපකය. මේකෙදි වෙන්නේ දුවේ පුතේ ඔයාලා දන්නවා උෂ්ණත්වය ගත්තම අපිට සෙල්සියස් අංශක 100 උෂ්ණත්වය දක්වා රත් කරන්න පුළුවන් යම්කිසි දෙයක් මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනයේදී. අපි මෙහෙම හිතමුකෝ. වායුගෝලීය පීඩනයේදී ජලය වාෂ්ප වෙන උෂ්ණත්වය වෙන්නේ සෙල්සියස් අංශක 100. නමුත් අපිට සෙල්සියස් අංශක 100 දීත් සමහර ශුද්ධ ජීවීන් විනාශ කරන්න බෑ. ඒක නිසා සෙල්සියස් අංශක 100ට වඩා ඉහළ උෂ්ණත්වයකටත් අපිට සමහර වෙලාවට මේ ද්‍රව්‍ය රත් කරන්න වෙනවා ශුද්ධ ජීවීන් සියලුම දෙනා විනාශ කරන්න නම්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ වායුගෝලීය පීඩනය යටතේ සෙල්සියස් අංශක 100ට ජලය රත් වෙනකොටම ජලය වාෂ්ප වෙලා යනවා. එතකොට වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා දුවේ පුතේ අපි මෙතෙන්දි කරන්නේ මේ උපකරණය ඇතුලේ ඔයාලා දකින මෙන්න මේ සැකැස්ම ඇතුලේ මේ තමයි ඔය අපි කතා කරන ඔටෝක්ලේව් එකේ නැත්නම් පීඩතාපකේ හරස්කඩ රූපයක් තමයි ඔය ඔයාලා දකින්නේ. මේක ඇතුලේදී කරන්නේ ජලය රත් කරලා හිමාලය හදලා ඒ හිමාලය මේ උපකරණය ඇතුලේ අධික පීඩනයකින් පවත්ව ගන්නවා. එතකොට ඔයාලා මේක කෙමිස්ට්‍රි වලදී ඉගෙනගෙන තියෙනවා ඉස්සරහදී නැත්නම් ඉගෙන ගනීවි පදාර්ථයේ වායු අවස්ථාව යටතේදී ඔයාලා ඉගෙන ගනීවි මේක ඇතුලේ තියෙන හිමාලයේ පීඩනය වැඩි කරන්න අපිට මෙයාලගේ උෂ්ණත්වයත් වැඩි කරන්න පුළුවන් හැකියාව දැන් වැඩි උෂ්ණත්වයක තියාගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. බලන්න මේ වගුවේ පෙන්වන්නේ ඔය කතාව අපිට. The relationship between pressure and temperature of steam at sea level. මුහුදු මට්ටමේදී හිමාලයේ උෂ්ණත්වය සහ පීඩනය අතර සම්බන්ධතාවය තමයි පෙන්වලා තියෙන්නේ. බලන්න වම් පැත්තේ තියෙනවා ප්‍රෙෂර් එක PSI වලින් කීයද කියලා. දකුණු පැත්තේ තියෙනවා ටෙම්පරේචර් එක නැත්නම් උෂ්ණත්වය. එතකොට ගෝලීය පීඩනයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 වෙනකන් අපිට තියාගන්න පුළුවන්. PSI 5ේදී 110ට වැඩි කරන්න පුළුවන් උෂ්ණත්වය. PSI 10ේදී 116ට සෙල්සියස් වැඩි කරන්න පුළුවන්. ඊළඟට වායුගෝලීය පීඩනය PSI 15ේදී 121කට ගෙනියන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ සෙල්සියස් අංශක 121 වගේ උෂ්ණත්වයකට අපිට මේක ඇතුලේ ජලය රත් කරන්න පුළුවන් නම් අන්න ඒක ප්‍රමාණවත් වෙනවා අපිට මෙයාලව විනාශ කරලා දාන්න. ඒක නිසා ඒ විනාශ කිරීම කරන්න වැඩි උෂ්ණත්වයකට රත් කරන්න තමයි අපි මේ ඔටෝක්ලේව් එක එහෙමත් නැත්නම් පීඩතාපකය කියන උපකරණය භාවිතා කරන්නේ. හරි. දැන් අපේ සිලබස් එකේ සීමාව තුල මම ඔය පැහැදිලි කිරීම කරේ ඔය ටික ඔයාලා පාඩම් කරන්න ඕනේ නැහැ බයෝ වලට කෙසේවත් කෙමිස්ට්‍රි වලට ඔයාලා මේ වෙනකොටත් දන්නවා බොයිල් නියම චාල්ස් නියම වගේ දේවල් ඔයාලට මතක ඇති කියලා මම හිතනවා O level කාලෙත් තිබුණ නිසා ඒවත් එක්කත් ඔයාලා හිතලා බලන්න මම පැහැදිලි කරන්න උවමනා නැහැ. එතකොට බයෝ වලදී අපි මතක තියාගන්න ඕනේ මෙන්න මෙච්චරයි දුවේ පුතේ. තෙත්තාප ක්‍රමයේදී සිද්ධ වෙන්නේ හිමාලය හදලා ඒ හිමාලය අධික උෂ්ණත්වයක් සහිත හිමාලය පීඩනය වැඩි කරලා තියාගෙන ඉතා ඉහළ උෂ්ණත්වයකට සෙල්සියස් අංශක 100ටත් වඩා ඉහළ උෂ්ණත්වයකට රත් කිරීම ඒ හරහා ඒ ඉතා ඉහළ උෂ්ණත්වයේදී ශුද්ධ ජීවීන්ගේ ප්‍රෝටීන අස්වාභාවීකරණය කළා එයාලව විනාශ කිරීම. බලන්න මේ පීඩතාපකය යොදා ගන්නකොට අපි පාවිච්චි කරන්න ඕන උෂ්ණත්ව පීඩන තත්ත්ව මොනවද කියලා. බලන්න මේ ස්ලයිඩ් එකේ ඔයාලට පේනවා ඇති රිසෝස් එක අපිට දීලා තියෙනවා පීඩතාපකයේ භාවිතා කරන්න ඕන තත්ත්ව මොනවද කියලා. උෂ්ණත්වය සෙල්සියස් අංශක 121 වාෂ්ප මගින් සහ වායුගෝලීය එක පීඩනය කියන්නේ PSI 15 යටතේ ජීවාණුහරණය කරයි. හරිද? එතකොට උෂ්ණත්වය 121 සෙල්සියස්
ඊට පස්සේ වායුගෝලීය පීඩනය PSI 15 කියන තත්ත්වය තමයි අපි මේ ඔටෝක්ලේව් එක ඇතුලේ පවත්ව ගන්න ඕන. එතකොට අපි විද්‍යාගාරයේදී භාවිතා කරන පීඩතාපකය කියන උපකරණය තුල තියෙන්න ඕන තත්ත්වය ඒකයි. සෙල්සියස් අංශක 121 තියෙන ජල වාෂ්ප නැත්නම් හිමාලය සහ වායුගෝලීය පීඩන එක යටතේ PSI 15 යටතේ මේ ජීවාණුහරණය කෙරෙන්න ඕන. ඒ තත්ත්ව ගැන ඔයගොල්ලෝ කෙමිස්ට්‍රි වලදී වැඩිදුරට ඉගෙන ගනි. එතෙන්දී අපිට කියන්නේ ප්‍රියෝන හැර සියලු ශුද්ධ ජීවීන් සහ උන්ගේ අන්තක් බීජාණු විනාශ කිරීමට මේ තත්වයන් මිනිත්තු 15ක් පවත්වාගෙන යාම ප්‍රමාණවත් වේ. හරිද? අන්න අර අපි කලින් කියපු කතාව දැක්කා නේද? මම කිව්වේ රිසෝස් එකේ හැංගිලා තියෙනවා කියලා ප්‍රියෝන විනාශ නොවෙන්න පුළුවන් කියන එක ඔන්න පොයින්ට් එක. MCQ පොයින්ට් එකක් වේවිදුවේ පුතේ පරිස්සමෙන් මතක තියාගන්න. තෙත්තාප ක්‍රමේදී ප්‍රියෝන හැර ඉතුරු සියල්ල විනාශ වෙනවා. කලිනුත් කිව්වා වගේ there's a possible exception of prions. එමත් නැත්නම් ප්‍රියෝන විතරක් විනාශ නොවී ඉතිරි වෙන්න හැකියාව තියෙනවා. ප්‍රියෝන හැර අනිත් සියලු ශුද්ධ ජීවීන් සහ උන්ගේ අන්තක් බීජාණු විනාශ වෙනවා. ඒ සඳහා මිනිත්තු 15ක් තබා ගැනීම ප්‍රමාණවත්. දැන් තත්ත්ව තුන highlight කරලා මතක තියාගන්න ටක් ගාලා. රිසෝස් එකේ තත්ත්වයන් තුන තියෙනවනේ. ටක් ගාලා highlight කරලා මතක තියාගන්න. සෙල්සියස් අංශක 121 උෂ්ණත්වය. මේ මතක තියාගන්න ලේසි. 121 සෙල්සියස් උෂ්ණත්වය 15යි PSI 15යි PSI කියන්නේ පීඩනය. PSI 15ක පීඩනය. ඒ වගේම එහෙම පවත්ව ගන්න ඕන කාලය මිනිත්තු 15යි. මිනිත්තු 15යි දුවේ පුතේ තත්පර නෙමෙයි පටලවල දෙයි MCQ වලදී මතක තියාගන්න එහෙනම් තත්වයන් ටික. තෙත්තාප ක්‍රමයෙන් ජීවාණුහරණය කරන්න නම් සෙල්සියස් අංශක 121 උෂ්ණත්වයේ 15යි PS පීඩනයේ යටතේ මිනිත්තු 15ක් පවත්ව ගන්න ඕන උපකරණය පීඩ තාපකය. ඒක හොඳින් මතක තියාගන්න. හරි. එතකොට මේ ක්‍රමයට අපි ජීවාණුහරණය කරන දේවල් මොනවද? ජීවාණුහරණය කරන දේ මොකක් වුණත් මේ තත්ත්වය යටතේ ඒ ජීවාණුහරණය කරන දේට හානියක් වෙන්න බෑනේ. අපි උපකරණයක් හෝ රෝපණ මාධ්‍යයක් හෝ මොනවා හරි දෙයක් මේ ක්‍රමයට ජීවාණුහරණය කරනවා නම් ඒ ජීවාණුහරණයට ලක්වන උපකරණය හෝ ඒ දෙය විනාශ වෙනවා නම් මේ තත්ත්වයේදී එතකොට අපි ඒක මේ ක්‍රමයට ජීවාණුහරණය කළා වැඩක් නැහැනේ. අපිට ඕන සුදු ජීවීන් විනාශ කරන්න විතරයි. අපේ උපකරණ විනාශ කරන්න ඕනේ නැහැනේ. එහෙමනම් මේ ක්‍රමයට අපිට ජීවාණුහරණය කරන්න පුළුවන් වෙන්නේ ඒ ඉහළ උෂ්ණත්ව සහ පීඩනයට ඔරොත්තු දෙන්න පුළුවන් දේවල් විතරයි. ඒක ඉස්සෙල්ලම තේරුම් ගන්න. ඒ කියන්නේ තාප ස්ථායී දේවල් විතරයි. ඉහළ උෂ්ණත්ව සහ පීඩනයට ඔරොත්තු දිය හැකි. මොනවද? රෝපණ මාධ්‍ය වෙන්න පුළුවන්. ද්‍රාවණ වෙන්න පුළුවන්. සිරින්ජ දන්නවනේ අර බෙහෙත් විදින ගන්නේ සිරින්ජ, ඒවයි නීඩල්ස් ඉදිකටු, ඒ වගේ සෞඛ්‍ය ආරක්ෂක උපකරණ අනිකුත් ආයිතමයන් ජීවාණුහරණය සඳහා මේක භාවිතා කරන්න පුළුවන්. ඒ ටික ඔයාලට රිසෝස් එකේ දීලා තියෙනවා. එතනින් කිසි ගැටලුවක් නැතුව බලා ගන්න පුළුවන්. හරි. අනිත් දේ තමයි දුවේ පුතේ හොඳින් මතක තියාගන්න මේ ක්‍රමයට දෙයක් ජීවාණුහරණය කරනවා නම් මේ ක්‍රමයට මොනවා හෝ දෙයක් ජීවාණුහරණය කරනවා නම් අත්‍යවශ්‍යයෙන්ම අනිවාර්යයෙන්ම ඒ උපකරණයේ සම්පූර්ණ පෘෂ්ඨයම ඒ ජීවාණුහරණයට ලක් කරන උපකරණයේ සම්පූර්ණ පෘෂ්ඨයේම හිමාලය නැත්නම් ජල වාෂ්පය ගැටෙන්නම ඕන. ඒ කියන්නේ උපකරණයේ යම් පෘෂ්ඨයක් ආවරණය වෙලා තිබුණොත් හරිද? යම් පෘෂ්ඨයක් දැන් අපි හිතමු නිකන් ප්ලාස්කුවක් වගේ කියලා. වීදුරු ප්ලාස්කුවක් කියමුකෝ. වීදුරු ප්ලාස්කුවේ කට වහලා මේ ජීවාණුහරණයට ලක් කළා වැඩක් නැහැ. එහෙම වුණොත් ප්ලාස්කුවේ කට වැහිලා නම් තියෙන්නේ හිමාලය ඇතුළට යන්නේ නැත්නම් එතකොට එයා ජීවාණුහරණය වෙන්නේ නැහැ. බාහිර පෘෂ්ඨයේ විතරක් නම් හිමාලය ගැටෙන්නේ වැඩක් නැහැ. සම්පූර්ණ ජීවාණුහරණයක් වෙන්න නම් ඒ උපකරණයේ සම්පූර්ණ පෘෂ්ඨයම හිමාලය සමග ගැටෙන බවට සහතික කළ හැකි වෙන්න ඕන. එහෙම මුළු පෘෂ්ඨයම උපකරණයේ සම්පූර්ණ කොටසම හිමාලයත් එක්ක ගැටෙන බව සහතික කරන්න පුළුවන් නම් ඕනෑම වීදුරු උපකරණයකුත් මේ ක්‍රමයට ජීවාණුහරණය කරන්න පුළුවන්. මේකට එතකොට අපි භාවිතා කරන්නේ අර පීඩන තාපකය නැත්නම් අපි පීඩන උඳුන කියලාත් ඒකට කියනවා. ඉංග්‍රීසි මීඩියම් දරුවන්ට ඔටෝක්ලේව් එක එමත් නැත්නම් ප්‍රෙෂර් කුකර් එක කියලා අපිට ඒකට කියන්න පුළුවන්. ඒක තමයි අර අපි කලින් දැක්ක කතාවේදී අපි කතා කරන්නේ. හරි. එහෙමනම් ඔන්න ඕකයි ඔයාලා තෙත් තාප ක්‍රමය ගැන දැනගන්න අවශ්‍ය. මෙන්න මේ ඡේදයේ තියෙන දේවල් ටික ඔයාලට අවශ්‍ය නම් වීඩියෝ එක පෝස් කරලා මේ ඡේදයක සැරයක් කියව ගන්න පුළුවන්. මෙන්න මේ දේවල් ටික තමයි ඔයාලා මේ සම්බන්ධයෙන් මතක තියාගන්න ඕන වෙන්නේ.
හරි. අපි ඊළඟට කතා කරන්නේ වියලිතාප ජීවාණුහරණය ගැන. කලින් කතා කරපු තෙත්තාප ජීවාණුහරණයෙන් මේක වෙනස් වෙන්න හේතුව තමයි වියලිතාප ජීවාණුහරණයේදී අපි අතරමැදියෙක් විදියට ජලය භාවිතා කරන්නේ නැහැ. ඍජුවම ජීවාණුහරණයට ලක් කළ යුතු ද්‍රව්‍යය කෙලින්ම තාපයට නිරාවරණය කරලා තමයි මේ ක්‍රමයේදී අපි ජීවාණුහරණය කරන්නේ. මේ ක්‍රමයට අපි ජීවාණුහරණය කරන දේවල් ආකාර කීපයක් තියෙනවා. ඒවා වීදුරු උපකරණ වෙන්න පුළුවන්. පෙට්‍රි දීසි වගේ දේවල් මේ ඔයාලා දකින විදිහේ පෙට්‍රි දීසි බලන්න මේ රූපයේ මැද උඩ තියෙන්නේ පෙට්‍රි දීසි ඔයාලා දන්නවා. ඒ වගේ දේවල් ජීවාණුහරණය කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පිපෙට්ටුව කියන එක ඔයාලා දන්නවා මේ රූපේ එකක් තියෙනවා පහළම තියෙන දකුණු පැත්තේ පහළ තියෙන පිපෙට්ටු. කෙමිස්ට්‍රි වලදී ඔයාලා ඉගෙන ගන්න උපකරණයක්. ඒ වගේම ආක්‍රමණ නැත්නම් ආමුකුලන පුඩු. ආමුකුලන පුඩු එහෙමත් නැත්නම් ආක්‍රමණ පුඩු කියන්නේ මෙන්න මේ වදුවේ පුතේ. මේක විද්‍යාගාරයේදී මයික්‍රෝබයොලොජි වලදී අපි භාවිතා කරන සරල උපකරණ දෙකක්. මොනවා හරි තාපයට ප්‍රතිරෝධී ද්‍රව්‍යකින් හදපු මිටක් සහ ඒකේ කෙලවරට හයි කරපු යකඩ කූරක් තමයි මේකේ තියෙන බොහොම සරල දෙයක්. ඒ කියන්නේ අපිට අල්ලන්න පුළුවන් වෙන්න හැන්ඩල් එකක් තියෙනවා, මිටක් තියෙනවා. ඒකේ කෙලවරට මේ වගේ යකඩ කූරක් හයි කරලා තියෙනවා. සමහර විට යකඩ කූර නිකම්ම මෙහෙම උලක් විදියට නිකම්ම කූරක් විදියට තියෙන්න පුළුවන්. සමහර විට ඒකේ කෙලවර මේ වගේ රවුමක් හදලා තියෙන්න පුළුවන්. මෙහෙම තිබුණොත් ඒකට අපි කියනවා ආක්‍රමණ එහෙමත් නැත්නම් ආමුකුලන කටුව කියලා. මේක කටුව ආක්‍රමණ කටුව මෙහෙම තිබුණොත් ඒකට කියනවා ආක්‍රමණ පුඩුව. ඔකයි වෙනස. හරිද? ආක්‍රමණ කටුව ආක්‍රමණ පුඩුව නැත්නම් ආමුකුලන කටුව ආමුකුලන පුඩුව කියලා මේ දෙන්න හඳුන්වනවා. එතකොට මේ රූපේ ඔයාලා එක දකිනවා මෙන්න මෙතන වම් පැත්තේ තියෙන ඔය උපකරණ දෙක. බොහොම පොඩි සියුම් යකඩ කූරක් තමයි අර කෙළවරේ සවි කරලා තියෙන්නේ. ඒ වගේම බලන්න දුවේ පුතේ මේ රූපේ දකුණු පැත්තේ තියෙන උපකරණය නිකන් අර පිහියක් වගේ දිස්සෙන්නේ. මේක පොඩි ඔය පේනවට වඩා මේකට අපි කියන්නේ සැතක්. සැත් කියලා කියන්නේ ස්කැල්පල්ස් කියන එක. ස්කැල්පල් එකක් කියලා කියන්නේ ඔන්න ඔය වගේ ඔය ශල්‍ය උපකරණයක් විදියට ශල්‍යාගාරවල කැපුමක් සිදු කිරීම සඳහා භාවිතා කරන තියුණු බ්ලේඩ් එකක්. මෙන්න මේ වගේ උපකරණ වල ඉන්න සුදු ජීවීන් විනාශ කරන්න අපි වියලිතාප ක්‍රමය තමයි භාවිතා කරන්නේ. එතකොට දුවේ පුතේ වියලිතාප ක්‍රමයේදී සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. සරලව මම මෙහෙම පැහැදිලි කරන්නම්. අපි කරන්නේ විවෘත දැල්ලට අල්ලලා අපිට මේ ජීවාණුහරණය කරන්න පුළුවන්. විවෘත දැල්ලට අල්ලනවා කියන්නේ මෙහෙමයි. හිතන්න මේ තියෙන්නේ බන්සන් 1000ක්. බන්සන් බර්නර් එකක්. මේ බන්සන් බර්නර් එකේ දැල්ල. එතකොට මේක ගෑස් එකකට සම්බන්ධ කරලා තියෙනවා. අපි සරලව එහෙම හිතමුකෝ. එතකොට මේ විවෘත දැල්ලට අල්ලනවා කියන ක්‍රමයේදී සිද්ධ වෙන්නේ අපි මේ ආක්‍රමණ කටුව හෝ ආක්‍රමණ පුඩුව ඍජුවම මේ දැල්ලට අල්ලනවා. මේ දැවෙන දැල්ලට බන්සන් 1000කේ දැල්ලට අපි මෙයාව ඍජුවම අල්ලනවා. ඇල්ලුවම මෙන්න මේ රූපේ ඔයාලා දකිනවා වගේ මේ තියෙන ඔය වගේ බන්සන් දැල්ලට කෙලින්ම ආක්‍රමණ පුඩුව අල්ලලා රත් කරන අවස්ථාවක්. එහෙම රත් කරනකොට බලන්න අර යකඩෙන් හදලා තියෙන ආක්‍රමණ කටුවේ කෙලවර රතු පාටෙන් නැත්නම් තැඹිලි පාටෙන් දිලිසෙනවා. මේකට අපි කියනවා රක්ත තප්ත වීම කියලා. එහෙම රක්ත තප්ත වෙන තුරු මේක අපි රත් කරනවා. එතකොට ඒ තරමට රත් කළාම එතන ඉන්න සුදු ජීවීන් ටික සියල්ලම විනාශ වෙනවා. ඒ ඍජුවම දැල්ලට අල්ලලා රත් කිරීම නිසා. දැන් ඔයාලා බලනවා ඇති මොකටද මේ කටු මොකටද මේ පුඩු කියලා. අපි ලබන සතියේ ඔය කතා කරන ප්‍රැක්ටිකල්ස් වලදී සුදු ජීවි විද්‍යාව පාඩමේ ප්‍රැක්ටිකල්ස් වලදී එක තැනක ඉන්න සුදු ජීවි රෝපිතයකින් තව තැනකට සුදු ජීවීන් මාරු කරන්න අපි මෙයාලව භාවිතා කරනවා. මම නිකන් සරල දහසක් කියන්නම්. අපි හිතමු අපිට ඕන කියලා යෝගට් එකක ඉන්න සුදු ජීවීන් අන්වීක්ෂයෙන් බලන්න. එතකොට අපි කරන්නේ යෝගට් එකේ මේ කටුවක් හෝ පුඩුවක් අරගෙන යෝගට් එකේ තවරලා ඒ ටික අරගෙන ඇවිල්ලා ස්ලයිඩ් එකේ ගාන්නේ මේ උපකරණය. ඒක ඇඟිල්ලෙන් කරන්න බෑනේ. යෝගට් එකේ ඇඟිල්ල ගාලා ස්ලයිඩ් එකේ ගන්න බෑ. එතකොට අපේ අතේ ඉන්න සුදු ජීවීනුත් මාරු වෙනවා. අන්න එහෙම සුදු ජීවීන් එක තැනකින් තව තැනකට මාරු කරන්න භාවිතා කරන උපකරණ දෙකක් තමයි මෙයාලා. එතකොට ඒ අදාළ සුදු ජීවියා මාරු කරන්නට කලින් මේවයි තැවරිලා ඉන්නවනම් ඊට කලින් මාරු කරපු සුදු ජීවීන් තැවරිලා ඉන්නවනම් එයාලා අයින් කරන්න ඕනනේ. අන්නේ අයින් කිරීම සඳහා තමයි අපි මේවා භාවිතා කරන්නේ. මේක මෙහෙම භාවිතා කරන්න කලින් ජීවාණුහරණය කරන්නේ. හරි. එතකොට වියලිතාප ජීවාණුහරණයේ සරලතම ක්‍රමය තමයි එහෙමනම් මේ විදියට ඍජුවම මෙයාලව විවෘත දැල්ලට අල්ලලා ඒ විවෘත දැල්ලේ තියෙන තාපය හරහා
මෙයාලව අයින් කිරීම. එතකොට මේක බොහොම සරල ක්‍රමයක්. කෙලින්ම දැල්ලට ඇල්ලුවා රත් කරා විනාශ කළා. මේ ක්‍රමයට ආක්‍රමණ කටු, ආක්‍රමණ පුඩු, ඒ වගේම සැත, අර ස්කැල්පල් එක කියලා අපි කිව්වේ සැත් කියලා පෙන්නපු බ්ලේඩ් එක, අන්න ඒවා මේකෙදි අපිට විනාශ කරන්න පුළුවන්. ඒ සඳහා අපි යොදාගන්නේ බන්සන් 1000කේ දැල්ල, නැත්නම් බන්සන් 1000ක් නැත්නම් අපිට ස්ප්‍රීතු ලාම්පුවකුත් මේකට භාවිතා කරන්න පුළුවන්. එහෙම රත් කරනකොට දුවේ පුතේ අර වචනය මතක තියාගන්න, නිකම්ම රත් කරනවා කියලා බෑ. මේක නිකම්ම දැල්ලට අල්ලලා රත් කරනවා කිව්වට ලකුණු ලැබෙන්නේ නැහැ. වචනය තමයි රක්ත තප්ත. රක්ත තප්ත වනතුරු රත් කරන්න ඕන. රක්ත තප්ත වනතුරු. ඒ කියන්නේ අර දිලිසෙන රතු පාටට එනකන්, යකඩය ගිනියම් වෙනකන් ඒක රත් කරන්න අවශ්‍යයි. අපි ප්‍රැක්ටිකල්ස් වලදී බලමු මේක රත් කරනකොට මොකද වෙන්නේ. ඒ සියලුම දේවල් අපි එතෙන්දී චෙක් කරලා බලමු. මේක තමයි එහෙමනම් වියලිතාප ජීවාණුහරණේ විවෘත දැල්ලට අල්ලා රත් කිරීම කියන ක්‍රමය. ඊළඟට අපි බලන ක්‍රමය තමයි, ඒ කියන්නේ මේකත් අපි කතා කරන්නේ වියලිතාප ජීවාණුහරණය යටතේම තමයි. මේ වියලිතාප ජීවාණුහරණයේ පළවෙනි ක්‍රමය ඒක තමයි විවෘත දැල්ලට අල්ලා රත් කිරීම. දෙවෙනි එකට අපි කියනවා භස්මීකරණය. භස්මීකරණය එහෙමත් නැත්නම් ඉන්සිනරේෂන්. ඉන්සිනරේෂන්. මේ වචනය ඉන්සිනරේෂන් කියන වචනය මේ දවස්වල ටීවී එකේ ඇහෙන වචනයක්. ඉංග්‍රීසි ප්‍රවෘත්ති එහෙම අහනවා නම් මේ වචනය ඕගොල්ලන්ට හමු වෙලා ඇති. ශුද්ධ ජීවීන් ගැන කතා කරන්න කලින් මම මේ පැත්තෙන් ඔයාලට කියලා දෙන්නම්කෝ. දැන් මේ දවස්වල මේ COVID-19 නිසා අවාසනාවන්ත විදියට මරණ වාර්තා වෙනවනේ. ඔයාලා දන්නවා එහෙම COVID-19 නිසා මරණයක් සිද්ධ වුණාම ඒ මරණය අනිවාර්යෙන්ම ආදාහනය කළ යුතුයි කියන එක නේ. පසුගිය කාලේ සමාජයේ කත්තිකාවතකුත් ඔය සම්බන්ධයෙන් නැති වුණා. ඒ මෘතදේහ වල දාන්න දෙන්නේ නැත්තේ ඇයි, භූම දාන කරන්න දෙන්නේ නැත්තේ ඇයි අනිවාර්යෙන්ම පුච්චන්නේ කියලා. එතෙන්දි වෙන්නේ දුවේ පුතේ මෙන්න මේ අපි ඊළඟට කතා කරන භස්මීකරණය නැත්නම් ඉන්සිනරේෂන් කියන ක්‍රියාවලිය. දැන් COVID-19 වැළඳිලා මිය යන පුද්ගලයෙකුගේ දේහය තුල විශාල වෛරල් ලෝඩ් එකක්, එහෙමත් නැත්නම් විශාල වෛරස ප්‍රමාණයක් අඩංගු වෙනවා. එතකොට මේ වෛරස ප්‍රමාණය ඒ දේහයත් සමග ඉක්මනින්ම විනාශ කළ යුතුමයි. අන්න ඒ සඳහා තමයි මේ භස්මීකරණය කියන ක්‍රියාවලිය වියලිතාප ජීවාණුහරණ ක්‍රමයක් විදිහට අපි භාවිතා කරන්නේ. මෙතෙන්දි වෙන්නේ විවෘත දැල්ලකින් කෙලින්ම ශුද්ධ ජීවියාව සම්පූර්ණයෙන්ම දැවි අලු වී යන තත්වයට පත් කරන එක. එතකොට මේකේ මෘතදේහයක් අපි දැන් මේ COVID-19 ප්‍රශ්නේදීත් ඒක නිසා මිය යන පුද්ගලයෙකුගේ මෘතදේහයක් ආදාහනය කිරීම හරහා සිද්ධ වෙන්නේ ඒ දැවීමේදී ඒ දේහයත් දේහය තුල තියෙන වෛරස අංශු ටිකත් දැවි අලු වී ඒ මට්ටමටම විනාශ වී යන එක. ඒක නිසා එකෙන් වෙන පරිසරයට හෝ පරිසරයේ ඉන්න වෙනත් පුද්ගලයන්ට හානි නොවන බව තහවුරු කිරීම තමයි ඒකෙන් කරන්නේ. එතකොට දුවේ පුතේ ඒකට භාවිතා කරනවා දැන් ඒ කියන්නේ ශුද්ධ ජීව විද්‍යාගාරයක් තුල තත්වයේදී අපි ඒ සඳහා භාවිතා කරනවා මෙන්න මේ වගේ උපකරණයක්. දැන් ඇත්තටම ආදාහනාගාරයක් කිව්වම ඒකේ තියෙන්නේ මේ වගේ උපකරණයක්ම තමයි. හැබැයි සම්පූර්ණ මෘතදේහයක් දවන්න පුළුවන් තරම් විශාල ප්‍රමාණයක. දැන් මේ තියෙන්නේ ශුද්ධ ජීව විද්‍යාගාරවලදී භාවිතා වෙන ප්‍රමාණයේ තියෙන පොඩි නැත්නම් ප්‍රමාණයෙන් ටිකක් කුඩා ඒ වගේ ඉන්සිනරේෂන් මැෂින් එකක්. එහෙමත් නැත්නම් අපි මේවට කියනවා උදුනක්, භස්මීකරණ උදුනක්. ඉන්සිනරේෂන් මැෂින් එකක්, එහෙමත් නැත්නම් භස්මීකරණ උදුනක්. එතකොට දුවේ පුතේ මේවා තමයි භාවිතා කරන්නේ රෝහල් වල, ආරෝග්‍ය ශාලාවල භාවිතා කරන සමහර ද්‍රව්‍ය තියෙනවා. ඒවා අනිවාර්යෙන්ම විනාශ කරන්න වෙනවා. දැන් අපි ආපහු COVID-19 වලින් උදාහරණයක් ගමුකෝ. දැන් අපි හිතමු යම්කිසි හොස්පිටල් එකක COVID-19 රෝගියෙක් හිටපු ඇඳේ ඇඳ රෙද්ද. එතකොට ඒ වගේ එකක් අපිට නැවත භාවිතා කරන්න අමාරුයිනේ. ඒක භයානකයිනේ. ඒක නිසා ඒවා විනාශ කරන්න අවශ්‍ය වෙන්න පුළුවන්. සමහර විට ඔය දේහ තරල හරහා බෝ වෙන රෝග තියෙන්නේ. ඔයාලා අහලා ඇති දැන් මේ කාලේදී COVID-19 අර්බුදය තියෙනවා වගේ 2014-15 කාලයට යනකොට අප්‍රිකාවේ පැතිරුණා රෝගයක් ඉබෝලා කියලා. දැන් මේ ඉබෝලා ගත්තම ඉබෝලා පැතිරෙන්නේ දේහ තරල හරහා. බොඩිලි ෆ්ලුයිඩ්ස් වලින් නැත්නම් දේහ තරල හරහා. එතකොට ඒ පුද්ගලයා හිටපු කාමරයක එයාගේ ඇඟ ගෑවුන හැම තැනකම මේ වෛරස් එක තියෙන්න පුළුවන්. එතකොට ඇඳ රෙදිද, එයා හිටපු ඒ වගේ රෝගියෙක් හිටපු මෙට්ටයක්ද, එයා භාවිතා කරපු ඇඳුම්, තුවාය වගේ දේවල්, මේ සියලු දේවල් විනාශ කළ යුතුයි. මෙන්න මේ වගේ ආරෝග්‍ය ශාලාවකින්
අපද්‍රව්‍ය විදියට බැහැර කරන්න වෙන දේවල්. ඊට අමතරව ආරෝග්‍ය ශාලාවෙන් බැහැර කරන වෙන මොනවා හරි අපි හිතමු පරිසරයට දාන්න බැරි අර අපි කියන්නේ බයෝ හැසාඩ්ස් කියලා. ජෛව විද්‍යාත්මකව හානිකර ද්‍රව්‍ය ඒ සියල්ලම මේ වගේ භස්මීකරණ උදුනකට දාලා අර දෙවන දකුණු පැත්තේ වලට පේන රූපේ වගේ මේක ඇතුලේ ගිනිදැල් ක්‍රියාත්මක කරලා ඒ හරහා ඒ ශුද්ධ ජීවීන් අඩංගු වෙන ද්‍රව්‍ය දවා අලු කිරීම තමයි සිද්ධ වෙන්නේ. හරි. එහෙමනම් භස්මීකරණ උදුන් භාවිතයෙන් තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. භස්මීකරණ උදුනේදී කෙලින්ම දැල්ලකට ගිනි දැල්ලකට මෙයාව මේ අපි ජීවාණුහරණය කරන දේ නිරාවරණය වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම ගිනි අරගෙන දැවිලා භස්මීකරණයේ උදුන ඇතුලේදී අලු බවට පත් වෙලා යනවා. එතකොට ආරෝග්‍ය ශාලාවල අපද්‍රව්‍ය ජීවාණුහරණය කරලා විනාශ කරන්න මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. සමහර දේවල් එතකොට එහෙම දැන් උපකරණය සමහරට අපි හිතමු යකඩ උපකරණයක් වගේ දෙයක් කියලා. සමහරට එතකොට ඒ උපකරණය නැවත ඒකෙන් එළියට අරගෙන භාවිතා කරන්න පුළුවන් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඒක සම්පූර්ණයෙන්ම දැවි අලු වී යන රෙදි ද්‍රව්‍යයක් මෙට්ටයක් වගේ දෙයක් නම් සම්පූර්ණයෙන්ම දැවිලා අලු වෙලා ඒ ජීවාණුහරණයට ලක් කරන දේත් ඒ වගේම ඒකේ ඉන්න ශුද්ධ ජීවීනුත් කියන දෙකම විනාශ වෙලා යන්නත් හැකියාව තියෙනවා. හරි. එහෙනම් ඕකට තමයි අපි භස්මීකරණය නැත්නම් ඉන්සිනරේෂන් කියලා කියන්නේ. තුන්වෙනි එක තමයි දුවේ පුතේ උණුසුම් වායු ජීවාණුහරණය. බලන්න මේ ඡේදෙදි. දෙවෙනි එකේ අපිට භස්මීකරණය ගැන කියලා තියෙනවා. අපි ඉගෙන ගනිපු දේවල් ටික එතන තියෙන්නේ. ඊළඟට තියෙන්නේ උණුසුම් වායු ජීවාණුහරණය. හරිද? උණුසුම් වායු ජීවාණුහරණයේ තියෙන වෙනස තමයි උණුසුම් වායු ජීවාණුහරණයේදී ශුද්ධ ජීවියා ඍජුවම ගිනි දැල්ලකට ලක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ උණුසුම් වායු ජීවාණුහරණය සඳහා භාවිතා කරන වියලි වායු උඳුන් වල ඒවට කියන්නේ වියලි වායු උඳුන් වල මෙන්න මේ වගේ බලන්න මේ උපකරණය දැක්ක ගමන් මොකද්ද මතක් වෙන්නේ? මේ උපකරණය දැක්ක ගමන් අපිට මතක් වෙන්නේ මේ ඔය කේක් එකක් හදන්න භාවිතා කරන oven තියෙන්නේ ගෙදර. සාමාන්‍යයෙන් ගෘහාශ්‍රිතව ඔය බේක් කරන්න මොනවා හරි දෙයක් බේක් කරලා හදන කේක් එකක් වගේ දෙයක් හදන්න භාවිතා කරන උඳුන තියෙන්නේ. ආන්න ඒ වගේම oven එක වගේම තමයි මේ උපකරණයත්. එතකොට මෙතෙන්දි වෙන්නේ වෙනස තියෙන්නේ අපි කලින් කතා කරපු භස්මීකරණ උදුනේදී ඒක ඇතුලේ තියෙන ද්‍රව්‍ය කෙලින්ම ගිනි දැල් වලට නිරාවරණය වෙනවා. ඔයාලා කලින් රූපෙදී බලන්න මේ රූපේ අපි කලින් දැකපු මේ තියෙන භස්මීකරණයේදී භාවිතා කරන භස්මීකරණ උදුන. බලන්න ඒක ඇතුලේ කෙලින්ම ගිනි දැල් වලට ලක් වෙනවා ඇතුලේ තියෙන ද්‍රව්‍ය. නමුත් දුවේ පුතේ මේ උණුසුම් වායු ජීවාණුහරණය කියන ක්‍රමයේ තියෙන වෙනස තමයි මේකෙදී ඒ උපකරණය ඇතුලේ මේ උණුසුම් වායු උදුන ඇතුලේ ගිනි දැල් හටගන්නේ නැහැ. ඒ වෙනුවට මොනවා හරි ක්‍රමයකට ඔය මොනවා හරි ඒක ඇතුලේ තියෙන කොයිල් එකක් රත් කරලා ඒ හරහා ඒක ඇතුලේ තියෙන වාතය රත් කරනවා. වාතය රත් කළා ඒ වාතයේ තියෙන තාපය මාරු කරනවා ජීවාණුහරණය කරන්නට අවශ්‍ය දෙයට. එතකොට මේකෙදී ශුද්ධ ජීවියා මේ භස්මීකරණයේදී වගේ දැවි අලු වී යන්නේ නැහැ. භස්මීකරණයේදී ශුද්ධ ජීවියා සම්පූර්ණයෙන් දැවි අලු වී විනාශ වී යනවා. හැබැයි උණුසුම් වායු ජීවාණුහරණයේදී වෙන්නේ ශුද්ධ ජීවියා ඔක්සිකරණය වීමක් පමණයි. වචනය හොඳින් මතක තියාගන්න ශුද්ධ ජීවියා ඔක්සිකරණය වෙනවා විතරයි. එයා සම්පූර්ණයෙන්ම දැවි අලු වී යාමක් මේකෙදි සිද්ධ වෙන්නේ නැහැ. වියලි වායු උදුනක් ඇතුලේ සෙල්සියස් අංශක 170 වගේ ඉහළ උෂ්ණත්වයකට වාතය රත් කරන්න පුළුවන්. පැය දෙකක් විතර කාලයක් අපිට අවශ්‍ය අයිටම්ස් ටික අදාළ අයිටමයන් ටික ජීවාණුහරණය කරන්න පුළුවන්. පෙට්‍රි දීසි ප්ලාස්කු ඒ වගේම බීකර බෝතල් වගේ දේවල් පිපෙට්ටු වගේ වීදුරු උපකරණ ජීවාණුහරණය සඳහා මේක සුලභව භාවිතා කරනවා. ඒකත් ඔයාලා දැනගන්න මේ උපකරණය හරහා එතකොට ඒ වැඩේ කරගන්න පුළුවන්. තත්ත්වය මතක තියාගන්න සෙල්සියස් අංශක 170ටයි රත් වෙන්නේ වියලි වායු උඳුනක්. ශුද්ධ ජීවියා මැරෙන්නේ ඔක්සිකරණය හරහා. හරි. ආයි පාරක් බලන්න මේ ස්ලයිඩ් එක. මේ ස්ලයිඩ් එකේ භස්මීකරණයේ උණුසුම් වායු ජීවාණුහරණයේ වෙනස මතක තියාගන්න හොඳ ළමයි වගේ. භස්මීකරණයේදී වෙන්නේ එකක් භස්මීකරණය සඳහා භාවිතා කරන්නේ භස්මීකරණ උඳුන්. උණුසුම් වායු ජීවාණුහරණය සඳහා භාවිතා කරන්නේ වියලි වායු උඳුන්. භස්මීකරණයේදී ශුද්ධ ජීවියාව ඍජුවම ගිනි දැල් වලට නිරාවරණය වෙනවා. උණුසුම් වායු ජීවාණුහරණයේදී ශුද්ධ ජීවියාව නිරාවරණය වෙන්නේ නැහැ ගින්දරට. ඒ වෙනුවට තාපය දෙන්නේ වාතයට. වාතය රත් වෙලා තමයි ශුද්ධ ජීවියා මැරෙන්නේ. ඒ වගේම භස්මීකරණයේදී ගිනි දැල් වලට ඍජුවම විවෘත වෙන නිසා එතෙන්දී ශුද්ධ ජීවියා දැවි අලු වෙනවා.
බස්මීකරණයේදී වියලිතාපයේ අනිත් අර විවෘත දැල්ලේ කියන ක්‍රමයේදී දෙකේදිම ශුද්ධ ජීවියා දැවි අලු වී යනවා. නමුත් උණුසුම් වායු ජීවාණුහරණයේදී එහෙම වෙන්නේ නැහැ. එතෙන්දි වෙන්නේ ඔක්සිකරණය වීමක් පමණයි. ඔන්න ඕකයි එහෙමනම් වෙනස බස්මීකරණය සහ උණුසුම් වායු ජීවාණුහරණය සම්බන්ධව. මේ ඡේද දෙක හොඳින් බලා ගන්න, මතක තියාගන්න. තත්වයන් සහ මොනවද ජීවාණුහරණයට ලක් වෙන ද්‍රව්‍ය කියන එකයි ඔයාලට වැදගත් වෙන්නේ. හරි. එහෙමනම් දුවේ පුතේ වියලිතාප ජීවාණුහරණයේ ප්‍රධාන ක්‍රම 3යි. විවෘත දැල්ලට අල්ලා රත් කිරීම තමයි සරලතම ක්‍රමය. නැත්නම් බස්මීකරණය හෝ උණුසුම් වායු ජීවාණුහරණය. ක්‍රම 3ක් තියෙනවා. මතක තියාගන්න ක්‍රම 3 හොඳින් පාඩම් කරලා මතකයට දාගන්න. හරි. ඊළඟට තුවේ පුතේ අපි කතා කරන ක්‍රමය තමයි ජීවාණුහරණ ක්‍රමය තමයි පැස්ටරීකරණය. පැස්චරයිසේෂන් එහෙමත් නැත්නම් පැස්ටරීකරණය කියලා මේ ක්‍රමය අපි හඳුන්වනවා. එතකොට පැස්ටරීකරණය කියලා මේ ක්‍රමයට නම එන්නේ මේ ක්‍රමය හඳුන්වලා දීපු විද්‍යාඥයා නිසා. මේ පිටිපස්සෙන් තියෙන ක්‍රම ගැන අපි එකින් එක පස්සේ කතා කරමු. දැනට ඒ ගැන කලබල වෙන්න එපා. අපි ඉස්සෙල්ලා මේ ක්‍රමේ පොදු ලක්ෂණ ටික කතා කරලා ඉමු. පැස්ටරීකරණය කියන නම මේකට ලැබෙන්නේ මේ ක්‍රමය හොයාගනිපු විද්‍යාඥයා නිසා. ඒ තමයි ලුවී පාස්චර්. ඔයාලා මේ නම අහලා තියෙනවා ලුවී පාස්චර්. අපිට අහුවෙනවා 3 වෙනි පාඩමේදීත් ලුවී පාස්චර් ගැන. මොකද මේ ජීවයේ සම්භවය සිදු වූ ආකාරය පිළිබඳව තිබුණ මතයක් සංසිද්ධ ජනනවාදය කියන මතය බිඳහෙලන්නට දායක වෙච්ච වැදගත් විද්‍යාඥයෙක්. අපි ඒවා කලින් කතා කරලා තියෙනවා. මේ පැස්ටරීකරණය කියන ක්‍රමයක් හොයාගන්නේ ලුවී පාස්චර් විසින්. එතකොට දුවේ පුතේ මේ ක්‍රමයේ තියෙන විශේෂත්වය තමයි පැස්ටරීකරණයේදී අපි බලාපොරොත්තු වෙන දේ තමයි විශේෂයෙන්ම කිරි එමත් නැත්නම් බියර් වගේ කිරි සහ බියර් කියලා අපි කියන්නේ ඒවට වගේ දේවල් වල නැත්නම් වයින් වගේ සමහර පානයන්ගේ රසය සහ වයනය ඒ වගේම පෝෂක වෙනස් නොවෙන්න. ඒ කියන්නේ දැන් කිරි වගේ එකක් අරගෙන අපි ඉතා ඉහළ උෂ්ණත්වයකට රත් කළොත් බියර් එහෙමත් නැත්නම් වයින් වගේ දෙයක් අරගෙන ඉතාම ඉහළ උෂ්ණත්වයකට රත් කළොත් ඒ ආහාරයේ ඒ පානයට ආවේනික වෙන රසය වෙනස් වෙන්න පුළුවන්. එතකොට මිනිස්සු ඒකට කැමති නෑ. ඒ වගේම වයනය කියලා කියන්නේ ටෙක්ස්චර් එක. දැන් කිරි ගත්තොත් එහෙම කිරි කියන්නේ ගොඩාක් උකු නැති ද්‍රවයක්. නිකන් ඒ කියන්නේ සරලව කිරි කියලා අපි බොන පිරිසුදු කිරි ගත්තම ඒක ඊතරම් උකු නැති ද්‍රවයක්. එතකොට ඒ ද්‍රවයේ වයනය කියන්නේ එයාගේ තියෙන්න ඕනේ ඒ ටෙක්ස්චර් එක. එයාගේ තියෙන්න ඕනේ ඒ ගලා යන ස්වභාවය. ඒක වෙනස් වෙන්න බෑ. රසය වෙනස් වෙන්න බෑ. වයනය ටෙක්ස්චර් එක වෙනස් වෙන්න බෑ. ඒ වගේම පෝෂක අන්තර්ගතය වෙනස් වෙන්න බෑ. ඒකත් වැදගත්නේ. දැන් ජීවාණුහරණය කරනවයි කියලා කිරි අරගෙන ඉතා ඉහළ උෂ්ණත්වයකට රත් කරාම ඒකේ තියෙන විටමින, ඒකේ තියෙන වැදගත් ප්‍රෝටීන සියල්ල විනාශ වෙලා යනවා නම් ඒකෙන් වැඩක් නැහැ නේ. ඒතකොට ඒකෙන් පෝෂක ගුණයක් ලැබෙන්නේ නැහැනේ අපිට. ඒක නිසා මෙන්න මේ විදිහට මේ කරුණු තුන මතක තියාගන්න දුවේ පුතේ හරියටම. මොකද්ද පළවෙනි කාරණය? පළවෙනි එක තමයි රස. නිෂ්පාදිතයේ රස. දෙවෙනි එක තමයි වයනය. ඒ කියන්නේ ටෙක්ස්චර් එක මොන වගේද, එයාගේ ස්වභාවය මොන වගේද, සහ පෝෂක අන්තර්ගතයට. හානියක් වෙන්නේ නැති වෙන විදියට ශුද්ධ ජීවීන් විනාශ කරන්නට තමයි අපි පැස්ටරීකරණය භාවිතා කරන්නේ. මේකෙදි තියෙන වෙනස තමයි අනිකුත් ජීවාණුහරණ ක්‍රමවලදී වගේ අපි පැස්ටරීකරණයේදී තා අධික තාපයක් භාවිතා කරන්නේ නැහැ. මේකෙදි අපි යොදාගන්නේ මැද තාප ප්‍රමාණයක්. අපි මේකට කියනවා මයිල්ඩ් හීට් එකක්. එහෙමත් නැත්නම් මැදහත් තාප ප්‍රමාණයක්. ඉතා අධික නොවන තාපය. අපි අර සාමාන්‍ය ව්‍යවහාරය කියන්නේ ඔයාලා දන්නව නේද? ගෙදර අම්මලා තාත්තලා එහෙම මේ වචනේ පාවිච්චි කරනවා. මේ වතුර ගොඩාක් රත් කරලා වතුර නටනතුරු වතුර රත් කරලා ඊට පස්සේ වතුර නිවෙන්න දෙන්නේ. අපිට බොන්න පුළුවන් ප්‍රමාණයට පොඩි දරුවෙක් නාවන්න ගන්න ගානට වතුරේ උෂ්ණත්වය අඩු කරන්නේ. අපි සාමාන්‍ය ව්‍යවහාරයකට කියන්නේ ඇල්මැරුණු ජලය කියලා. ආන්න ඒ මට්ටමට උෂ්ණත්වය අඩු කළාට පස්සේ ඒ තත්ත්වයට අපි කියනවා අධික නොවන ලෙස තාපය යෙදුවා කියලා කියන්නේ අන්න ඒ තත්ත්වයට. ඒක මතක තියාගන්න. බලන්න මේ ඡේදය පොඩ්ඩක්. හරි. එතකොට මේ ඡේදේ ඔයාලා දකින විදියට නිෂ්පාදිතයේ රස, වයනය සහ පෝෂකාන්තර්ගතයට විශාල හානි සිදු නොවන පරිදි ශුද්ධ ජීවීන් විනාශ කිරීම සඳහා තාපය අධික නොවන ලෙස යෙදීමෙන් බීර සහ වයින් නරක් වෙන එක වළක්ව ගන්න පුළුවන් බව ලුවී පාස්චර් විසින් සොයාගත්තා. ඒකට ලුවී පාස්චර් විසින් නම දෙනවා පැස්චරයිසේෂන්. එහෙමත් නැත්නම්
පැස්ටරීකරණය කියලා. ඔයාලට මතක නම් අපි අර ඉස්සෙල්ලම කලින් කතා කරපු ඉන්ඩස්ට්‍රියල් එහෙමත් නැත්නම් කමර්ෂල් ස්ටෙරිලයිසේෂන් වාණිජ ජීවාණුහරණය කියන එකට මේක හොඳ උදාහරණයක් පැස්ටරීකරණය කියන එක. එතකොට වර්තමානයේදී අපි ආහාර විදියට ගන්න ඔයාලා හොඳටම දන්න ඔය කිරි පැකට් කියලා අපි සාමාන්‍ය ව්‍යවහාරය කියන්නේ. අන්නේ කිරි පැකට් වල තියෙන්නේ මේ විදියට පැස්ටරීකරණය මගින් ශුද්ධ ජීවීන් ඉවත් කරන ලද කිරි. අපි ඒවට කියනවා පැස්ටරීකృత කිරි එමත් නැත්නම් පැස්චරයිස්ඩ් මිල්ක් කියලා. ආන්නේව තමයි එතෙන්දී අපි මේ මූලධර්මයම තමයි අපි එතෙන්දී පාවිච්චි කරන්නේ. මතක තියාගන්න දුවේ පුතේ සාමාන්‍ය ජීවාණුහරණයකට වඩා පැස්ටරීකරණය වෙනස්. පැස්ටරීකරණය වෙනස තමයි මේකේ අභිමතාර්ථය වෙන්නේ ශුද්ධ ජීවීන්ගෙන් සම්පූර්ණයෙන්ම තොර ආහාරයක් ලබා ගැනීම නෙමෙයි. එහෙමත් නැත්නම් වෙන විදිහකට කියනවා නම් ආහාරයේ ඉන්න සියලුම ශුද්ධ ජීවීන් විනාශ කිරීම නෙමෙයි. පැස්ටරීකරණයේ අභිමතාර්ථය වෙන්නේ ව්‍යාධිජනක ශුද්ධ ජීවීන් ඉවත් කරලා ඒක යන්නේ ලෙඩ හදන්න පුළුවන් ශුද්ධ ජීවීන් ටික අයින් කරලා ශුද්ධ ජීවීන් සංඛ්‍යාව අඩු කරලා ශීතකරණ තත්ත්වය යටතේ ශීතකරණයක් තුල තියෙන තත්ත්වය යටතේ කිරිවල ගුණාත්මක භාවය දිගු කාලීනව පවත්වා ගැනීම. ඔයාලා ඔය කිරි පැකට්ස් ගන්නකොට බලන්න ඔය ෆ්‍රෙෂ් මිල්ක් කියලා තියෙන, ඒ කියන්නේ නැවුම් එළ කිරි කියලා තියෙනවා. ඊට පස්සේ ඒවට රසකාරක එකතු කරලා වැනිලා, චොක්ලට් ආදී රසකාරක එකතු කරපුවා තියෙනවා. ඒ ඕන එකක් අරගෙන ඔයාලා හිතලා බලන්න ඕක ඇතුලේ තියෙන්නේ කිරි, එළ කිරි. එතකොට ඒ එළ කිරි ගත්තම ඒ එළ කිරි කාලයක් තියාගන්න නම් ඒ කියන්නේ ශීතකරණයක් ඇතුලේ දාලා හරි කාලයක් තියෙන නම් ඒක තුල ඉන්න ශුද්ධ ජීවීන් විනාශ කරලා අහිතකර ව්‍යාධිජනක ශුද්ධ ජීවීන් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා අනිකුත් ශුද්ධ ජීවීන්ගේ ප්‍රමාණයත් අඩු කරන්න අවශ්‍යයි. අන්න ඒක තමයි මේ පැස්ටරීකරණය හරහා අපි සිදු කරන්නේ. මෙන්න මේ වගේ ඔය අපි මේවට කියන්නේ කල්කිරි කියලා ඔයාලා අහලා තියෙනවනේ. ඔය කල්කිරි නිෂ්පාදනයේදී සිද්ධ වෙන්නේ ඔය ක්‍රියාවලිය. ඉතින් මේ විදිහට වීදුරු බෝතල් වල තියෙන කල්කිරි ගත්තත් එහෙමත් නැත්නම් ඔය UHT පැකින් කියලා ඔයාලා දැකලා ඇති තියෙන කිරි පැකට්ස් ගත්තත් ඒ හැම එකකම තියෙන්නේ මේ ක්‍රමයකට පැස්ටරීකරණය කරපු කිරි තමයි. හරි. එතකොට පැස්ටරීකරණය ක්‍රම කීපයකට කරන්න පුළුවන්. අපි ඊළඟට බලමු මේ ක්‍රම මොනවද කියලා. හරි. එතකොට දුවේ පුතේ මේ පැස්ටරීකරණය කියන ක්‍රියාවලිය අපිට කරන්න පුළුවන් මූලික ක්‍රම කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අපිට ක්‍රම දෙකකට මේක බෙදන්න පුළුවන්. සාමාන්‍ය උෂ්ණත්ව වලට කරන තාප කිරීම සහ ඉතා ඉහළ උෂ්ණත්ව වලට කරන තාප කිරීම කියලා. නමුත් මේකත් තවදුරටත් කොටස් දෙකක් විදියට බෙදලා අපිට මූලික වශයෙන් ආකාර තුනක් කියන්න පුළුවන් පැස්ටරීකරණය සිද්ධ වෙන. හරිද? පළවෙනි ක්‍රමය තමයි ඒකට අපි කියන්නේ අධි උෂ්ණත්ව කෙටි කාලීන. අධි උෂ්ණත්ව කෙටි කාලීන ක්‍රමය. මේකට අපි කියනවා high temperature short time. නැත්නම් high temperature short term අධික උෂ්ණත්වයක් කෙටි කාලයක්. සෙල්සියස් අංශක 72 උෂ්ණත්වයට රත් කරනවා. බලන්න එතකොට සෙල්සියස් අංශක 72 කිව්වම දැන් මෙතන වචනයේදී අපි අධි උෂ්ණත්ව කිව්වට සෙල්සියස් අංශක 72 කියන්නේ අපි මීට කලින් කතා කරපු ජීවාණුහරණ ක්‍රමවලදී භාවිතා කරපු උෂ්ණත්වයට සාපේක්ෂව අඩු උෂ්ණත්වයක්. ඒ ක්‍රමවලදී අපි සෙල්සියස් අංශක 121 170 වගේ උෂ්ණත්ව වලට රත් කිරීම කළා. මෙතෙන්දී සෙල්සියස් අංශක 72 උෂ්ණත්වයේදී තත්පර 15ක කාලයක් අපි පැස්ටරීකරණය කරනවා. එතකොට ඉහළ උෂ්ණත්වයක් 72 ඉහළ උෂ්ණත්වයක් අඩු කාලයක් තත්පර 15යි. දෙවෙනි ක්‍රමය තමයි දුවේ පුතේ අඩු උෂ්ණත්ව දිගු කාලීන ක්‍රමය. එතකොට ඒකෙදි වෙන්නේ අඩු උෂ්ණත්වය low temperature එකක් long term නැත්නම් long time දිගු කාලයක්. සෙල්සියස් අංශක 63යි. එතකොට බලන්න කලින් කියපු 72ට වඩා දැන් උෂ්ණත්වය අඩුයි සෙල්සියස් අංශක 63යි. නමුත් කාලය මිනිත්තු 30ක්. මෙතෙන්දි තත්පර 15යි, මෙතෙන්දි මිනිත්තු 30ක්. හරියට මතක තියාගන්න. අධි උෂ්ණත්ව කෙටි කාලීන ක්‍රමයේදී සෙල්සියස් අංශක 72 උෂ්ණත්වයේ තත්පර 15යි. නමුත් අඩු උෂ්ණත්ව දිගු කාලීන ක්‍රමයේදී සෙල්සියස් අංශක 63 උෂ්ණත්වයේ තියෙන්න ඕන තත්පර නෙමෙයි මිනිත්තු 30ක්. ඒක මතක තියාගන්න. හරි. එතකොට ඔන්න ඔය ක්‍රම දෙක මේ තත්ත්වයන් ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. අධි උෂ්ණත්ව කෙටි කාලීන ක්‍රමයේදී 72යි තත්පර 15යි. අඩු උෂ්ණත්ව දිගු කාලීන ක්‍රමයේදී 63යි සෙල්සියස් 30යි මිනිත්තු. ඒක හරියට මතක තියාගන්න අවශ්‍යයි. හරි. තව ක්‍රමයක් තියෙනවා දුවේ පුතේ දැනට ගොඩාක් වෙලාවට භාවිතා වෙන ක්‍රමය තමයි ඒක. ඒකට අපි කියන්නේ UHT නැත්නම් ultra high temperature.
අල්ට්‍රා හයි ටෙම්පරේචර් නැත්නම් ඉතා ඉහළ උෂ්ණත්ව පැස්ටරීකරණය කියලා මේකට අපි කියනවා. මේකෙදි වෙන්නේ කිරි. එහෙමත් නැත්නම් අපි මේ ජීවාණුහරණය පැස්ටරීකරණය කරන කිරි ඉතා වේගයෙන් විහිදෙමින් පැතිරෙන. ඒ කියන්නේ නිකන් අර නොසල් එකක් හරහා ගිහිල්ලා විසිරිලා යන විදියට කිරි විදින විදියට පැතිරිලා යන්න දීලා හිමාලය භාවිතා කරලා මෙයාව රත් කරනවා සෙල්සියස් අංශක 140 වගේ ඉතා ඉහළ උෂ්ණත්වයකට රත් කරනවා. හැබැයි තියන්නේ තත්පර 5කටත් වඩා අඩු කාලයක්. තත්පර 5කටත් වඩා අඩු කාලයකදී රත් කරනවා. ඒ කියන්නේ මේ අර විසිරී යාම කියන එක නිකන් ඔයාලා හිතන්න මේ ගෙදර මල් පැල වලට වතුර දාන හෝස් එක තියෙන්නේ. හෝස් එකේ කෙළවරට තද කරලා ඇඟිල්ල තියුවොත් ඒකෙන් වතුර විසිරීලා යනවනේ හැමතැනටම. විහිදෙන්නේ පොඩි සියුම් ජල බිඳිති විසිරෙන්නේ. අන්න ඒ වගේ කිරි විසිරෙන්න දීලා හිමාලය භාවිතයෙන් වේගයෙන් විසිරෙන මේ කිරිවලට හිමාලය භාවිතයෙන් සෙල්සියස් අංශක 140 වගේ ඉතා ඉහළ උෂ්ණත්වයකට තත්පර 5කට වඩා අඩු කාලයකින් රත් කිරීම තමයි UHT වලදී සිද්ධ වෙන්නේ. එතකොට UHT ක්‍රමයේ තියෙන වාසිය තමයි ශීතකරණයක් භාවිතා කරන්නේත් නැතුව UHT විදියට පැස්ටරීකරණය කරපු කිරි අපිට මාස ගාණක් වුණත් තියාගන්න පුළුවන්. ඔයාලා දැකලා තියෙනවද ඔය මේ කිරි වර්ග මට නම් වලින් කියන්න බෑ ඔයාලා දන්නවනේ. විවිධ අපි කිරි පැකට් විදියට පානය කරන කිරි වර්ග ගත්තම මේ කිරි පැකට් එක පළවෙනි වතාවට විවෘත කරන තුරු ශීතකරණයක තියන්න ඕනේ නැහැ. ඔයාලා සුපර් මාකට් එකකට ගියොත් ඒ සුපර් මාකට් එකේ සාමාන්‍ය රාක්කවල, ඒ කියන්නේ ශීතකරණේ නෙමෙයි, ශීතකරණයෙන් පිට රාක්කවල මේ කිරි පැකට් අපිට බලා ගන්න පුළුවන්. ඒව නරක වෙන්නේ නැහැ. හැබැයි එක වතාවක් විවෘත කරොත්, ඒ කියන්නේ ඒවයි අර මේ කඩලා කරකවල කඩන හෝ එහෙමත් නැත්නම් අර බටය අපි බීම මේ කිරි බොන බටය ඇතුළට කඩලා දාන තැනින් ඒක විවෘත කළාට පස්සේ ඒකට සුදු ජීවීන් ඇතුල් වෙන්න පුළුවන් නිසා එක්වරක් විවෘත කරාට පස්සේ අනිවාර්යෙන් ශීතකරණයේ තියන්න ඕන. නමුත් UHT විදියට පැස්ටරීකරණය කරලා තියෙන කිරි ශීතකරණයක තියන්නේ නැතුව පළවෙනි වතාවට විවෘත කරන තුරු කාලයක් තියාගන්න පුළුවන්. ඒ පැකට්ස් වල ගහලා තියෙනවා. ඔයාලා ඊළඟ දවසේ එහෙම කිරි පැකට් එකක් බොනකොට බලන්න. ඒ පැකට් එකේ ගහලා තියෙනවා අනිවාර්යෙන්ම. ඒ පැකට් එකේ ගහලා තියෙනවා අනිවාර්යෙන්ම ශීතකරණයකින් තොරව නැවුම් බව සුරැකේ කියලා වාක්‍යයක් ගහලා තියෙනවා. ඒකේ අදහස තමයි ඔය කියන විදිහට එකවරක් විවෘත කරන තුරු මෙයාලා ගැටලුවකින් තොරව තියාගන්න පුළුවන් කියන එක ශීතකරණයකින් තොරව. එහෙනම් මේ தত্ত্ব ටික මතක තියාගන්න. පැස්ටරීකරණයේදී භාවිතා කරන්න පුළුවන් ක්‍රම කිහිපය: අධි උෂ්ණත්ව කෙටි කාලීන ක්‍රමය, ඒ කියන්නේ high temperature short time සෙල්සියස් අංශක 72යි තත්පර 15යි. දැන් මතක තියාගන්න. අඩු උෂ්ණත්ව දිගු කාලීන ක්‍රමය low temperature long time ක්‍රමය සෙල්සියස් අංශක 63යි මිනිත්තු 30යි. ඉතා ඉහළ උෂ්ණත්වය ultra high temperature ක්‍රමය සෙල්සියස් අංශක 140 වගේ ඉතා ඉහළ උෂ්ණත්වයක තත්පර 5කටත් අඩු කාලයකයි අපි තියාගන්නේ. අපි බලමු ඊළඟ ජීවාණුහරණ ක්‍රම මොනවද කියලා. හරි. ඊළඟට අපි කතා කරන ජීවාණුහරණ ක්‍රම දෙක සාපේක්ෂව සරල ක්‍රම දෙකක්. ඒ තමයි දුවේ පුතේ තැම්බීම. තැම්බීම කියලා කියන්නේ මෙන්න මේ වගේ. බලන්න මේ රූපය බැලුවම ඔයාලට මොනවා හරි මතක් වෙනවා නම් පොඩි කාලේ කිරි බොනකොට ඒ කිරි බෝතල් සහ සූප්පු ආදිය ජීවාණුහරණය කරන්න. එහෙමත් නැත්නම් දරුවාට ඒව හරහා කිරි ලබා දෙන්නට කලින් ඒවා ජීවාණුහරිත තත්වයට පත් කරන්න අම්මලා මොකද කරන්නේ? කිරි බෝතලේ සූපු ආදිය අරගෙන වතුර භාජනයකට දාලා ඒක රත් කරනවා. තැම්බෙන තුරු මේ ජලය නටන තුරු මේව රත් කරනවා. එහෙම රත් කරනකොට ඒ දේවල් වල තියෙන ශුද්ධ ජීවීන් බොහෝ සෙයින් ඉවත් වෙලා යනවා. වියත්ජනක ශුද්ධ ජීවීන් මැරිලා යනවා. ඒක නිසා ඒ කිරි ඒ උපකරණය හරහා ඒ කිරි බෝතල් හරහා දරුවාට දෙන කිරි ශුද්ධ ජීවීන්ගෙන් ව්‍යාධිජනකයන්ගෙන් තොරව ගැටලුවකින් තොරව දරුවට ලෙඩක් ඇති නොවන විදියට භාවිතා කරන්න පුළුවන් වෙනවා. එහෙමනම් මේ සංකල්පයම අපිට ශුද්ධ ජීව විද්‍යාගාරයකට අරගෙන එන්න පුළුවන් ශල්‍ය උපකරණ වගේ. ඒ කියන්නේ ශල්‍යාගාරයක් තුලදී සැත්කමකදී භාවිතා කරන ශල්‍ය උපකරණ වගේ දේවල් සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයට රත් කරනකොට, ඒ කියන්නේ ජලයේ තම්බනකොට ඒ ජලයේ තාපාංකයේදී ජලයේ නටන උෂ්ණත්වයනේ සෙල්සියස් අංශක 100. ජලයේ තාපාංකයේදී මේ ව්‍යාධිජනක ශුද්ධ ජීවීන් විනාශ වෙලා මිය යාම සිද්ධ වෙනවා. ඒ නිසා මේක බොහොම සරල ක්‍රමයක්. පාඩම් කරන්න දෙයක්වත් නැහැ. බලන්න රිසෝස් එක කියන්නේ මෙහෙමයි. තැම්බීම ශල්‍ය උපකරණ වැනි ද්‍රව්‍ය සෙල්සියස් අංශක 100 දක්වා උෂ්ණත්වයකට ජලයේ තැම්බීමයි
ජලයේ තාපාංකයේදී බොහෝ ව්‍යාධිජනක ශුද්ධ ජීවීහු මිය යති. තේරෙනවා ලේසි දෙයක්. හරි. ඊළඟට දුවේ පුතේ දැන් මේ අපි කතා කරපු මෙතෙක් වෙලා අපි කතා කරපු හැම ජීවාණුහරණ ක්‍රමේදීම අපි යම් කිසි ක්‍රමයකට තාපය භාවිතා කළා. තෙත් තාප ක්‍රමේදී හුමාලයේ විදියටත් වියලි තාප ක්‍රමේදී එක්කෝ ඍජුවම විවෘත දැල්ලට අල්ලලා රත් කළා. එමත් නැත්නම් බස්මීකරණය කරලා, එමත් නැත්නම් උෂ්ණ වායු වියලි වායු උදුනකට ලක් කරලා, හෝ පැස්ටරීකරණයේදී තාපයට ලක් කළා. කොහොම කරත් තාපය භාවිතා කළා. එතකොට අපිට යම් කිසි ද්‍රව්‍යයක් තියෙනවා නම් තාපය නිසා හානි වෙන දෙයක්, ඒ තාපය නිසා හානි වෙන ද්‍රව්‍යයට හානි නොවන විදියට අපිට ඒක ජීවාණුහරණය කරන්න උවමනයි නම් මොකද අපිට කරන්න පුළුවන්? අන්න එතෙන්දී අපිට භාවිතා කරන්න වෙන ක්‍රමය තමයි දුවේ පුතේ පෙරීම. පටල පෙරහන් භාවිතා කරලා පෙරීම. එතකොට තාපය යෙදුවොත් හානි වෙන දේවල්, තාපය යෙදුවම විනාශ වෙන දේවල්, උදාහරණයක් තාප සංවේදී එන්සයිම වර්ග. ඔයාලා දන්නවා අතිශය බහුතරයක් එන්සයිම ප්‍රෝටීනමයයි. ප්‍රෝටීන ඉතා ඉහළ උෂ්ණත්වයකට රත් කරනකොට අස්වාභාවීකරණය වෙනවා, එන්සයිමේ ගුණ නැති වෙනවා. එතකොට ඒ වගේ තාප සංවේදී එන්සයිම ද්‍රාවණයක් අරගෙන අපිට ඒක ජීවාණුහරණය කරන්න ඕන නම් ඊට පස්සේ ප්‍රතිජීවක, එමත් නැත්නම් එන්නත් අඩංගු ද්‍රාවණයක්, එමත් නැත්නම් සමහර තාපස්ථායී නොවන, තාපය නිසා විනාශ වෙන තාප අස්ථායී රෝපණ මාධ්‍යයක් ජීවාණුහරණය කරන්න උවමනා වුණොත් අන්න ඒකට අපි භාවිතා කරන්නේ පෙරීම කියන ක්‍රමය. මොකද ඒකෙදි අපිට රත් කිරීමක් කරන්න බෑ. රත් කිරීමක් කරොත් එහෙම ඒ ද්‍රව්‍ය තාපය නිසා විනාශ වෙන්න පුළුවන් නිසා. ඒක නිසා දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ගෙදරදිත් අපි පෙරීම කියන දේ භාවිතා කරන්න ඕනේ විවිධ දේවල් වලට. අපි හිතමු තේ එකක් හදන්න ගියාම තේ කොළ ටික පෙරලා අයින් කරනවා. දැන් ඒ වගේ සරල පෙරීමේ ක්‍රියාවලියකදී සිද්ධ වෙන්නේ පෙරා ඉවත් කළ යුතු ද්‍රව්‍යය අපි දැලක හෝ ඒ වගේ පෙරහනක රැඳෙන විදියට ඒ ද්‍රව්‍ය ටික රැඳෙද්දී ඉතුරු ද්‍රව්‍ය ටික ගුරුත්වය දිගේ පහළට ගලාගෙන යනවා. නිකන් හිතෙම වාගන්නකෝ තේ ගොට්ටෙන් තේ පෙරෙන විදිය. එතකොට අපි තේ කොළ ටික වතුරේ දිය කරලා දැන් ඒකේ තේ කොළ කැබලිත් තියෙනවා, ඒ වගේම වතුරක් තියෙනවා. ඒක අපි දැම්මම මේ පෙරන්න ගන්න මේ ගොට්ටට ඒක හරහා වතුර ටික ගලාගෙන යනවා. නමුත් තේ කොළ ටික රැඳෙනවා මේක තුල. දැන් එතකොට ඒකෙදි තේ වතුර ටික පහළට ගලාගෙන යන්නේ ගුරුත්වයේ දිගේනේ. හැබැයි දුවේ පුතේ අපි මේ කතා කරන ශුද්ධ ජීවීන් පෙරීම සඳහා භාවිතා කරන උපකරණවල අපි පාවිච්චි කරන පෙරහන, එහෙමත් නැත්නම් පෙරහනේ තියෙන පෙරහන් පටලවල තියෙන ඊටාම කුඩා සිදුරු. අර තේ ගොට්ටේ වගේ ලොකු කොටු නෑ, ඊටාම කුඩා පුංචි කොටු තියෙන නැත්නම් පුංචි සිදුරු තියෙන පටල පෙරහන් තමයි අපි මේකට භාවිතා කරන්නේ. ඒක නිසා මේ වගේ පටල පෙරහනකට නිකම්ම ද්‍රවයක් දැම්මට ඒක ගුරුත්වයේ දිගේ පහළට පෙරෙන්නේ නෑ. අර තියෙන සිදුරු පුංචි නිසා ඒ පුංචි සිදුරු හරහා ද්‍රව්‍ය පහළට ඇදිලා එන්නේ නෑ. ඒක නිසා ඒ ද්‍රව්‍යයන් ටික පහළට ඇදලා ගන්න බලයක් තියෙන්න ඕන. ඒ සඳහා දුවේ පුතේ අපි පාවිච්චි කරනවා මෙන්න මේ වගේ උපකරණයක්. බලන්න මේ උපකරණේ ඔයාලට පේනවද? දැන් මෙතන වෙලා තියෙන්නේ උඩ තියෙනවා පුනීලයක්. මේකට අපි ව්‍යවහාරයේ කියනවා බක්න ෆනල් එකක් කියලා. මේ වගේ ෆනල් එකක් භාවිතා කරනවා. ඊට පස්සේ එතනින් පහළ තියෙනවා විශේෂ උපකරණයක්, ස්ටෙරයිල් ෆ්ලාස්ක් එකක් කියලා පෙන්නලා තියෙන එකයි. කියන්නේ ජීවාණුහරණය කරපු ෆ්ලාස්කුවක්. ඒ ප්ලාස්කුවේ තියෙන විශේෂත්වය තමයි දුවේ පුතේ බලන්න කොළ පාටෙන් පෙන්නලා තියෙන අර කොටසක් ඊතලයක් දාලා ඔයාලගේ වම් පැත්තට. ඒක හරහා වෙන්නේ ඔය කොටස, ඒ කියන්නේ ඒ අර ප්ලාස්කුවේ කර ළඟින් පැත්තට තියෙන කොටස සම්බන්ධ වෙනවා චූෂණ පොම්පයකට. එතකොට ඒක චූෂණ පොම්පයකට සම්බන්ධ වුණාම එයා අර ප්ලාස්කුව ඇතුලේ තියෙන වාතය එළියට ඇදලා ගන්නවා. ප්ලාස්කුව තුල තියෙන වාතය එළියට ඇදලා ගන්නකොට ප්ලාස්කුව තුල පීඩනය වායුගෝලීය පීඩනයට වඩා අඩු වෙනවා. එතකොට උඩ ඒ කියන්නේ පුනීලයේ අපි ද්‍රව්‍ය දාන පුනීලය තුල පීඩනය වැඩි, ප්ලාස්කුව තුල පීඩනය අඩුයි. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ උඩ තියෙන ද්‍රව්‍යයන් ටික පහළ ප්ලාස්කුව තුලට ඇදිලා එනවා. ඒ අතරේ ඒ දෙන්න අතරේදී ඔය බලන්න වම් පැත්තේ තියෙන රූපේ ඔයාලට පේනවා ඇති කහ පාටට තියෙන පොඩි තුනී පටලයක්.
ඒකට තමයි අපි කියන්නේ මෙම්බ්‍රේන් ෆිල්ටර් එක එහෙමත් නැත්නම් පටල පෙරහන. අර ෆනල් එක තුල තියෙන පුනීලය තුල තියෙන ද්‍රව්‍ය මේ පටල පෙරහන හරහා පහළට පෙරිලා එනවා. එතකොට ශුද්ධ ජීවීන් ඉන්නවා නම් ඒ ශුද්ධ ජීවීන් ටික පටල පෙරහනේ රැඳෙනවා. ෆ්ලාස්කුව තුලට වැටෙන්නේ ශුද්ධ ජීවීන්ගෙන් තොර වෙච්ච ද්‍රාවණයක්. එහෙමත් නැත්නම් ශුද්ධ ජීවීන් ඉවත් වූ ද්‍රාවණයක්. බලන්න මේ රූපය මේ තමයි අපේ රෙෆරන්ස් බුක් එකේ තියෙන රූපය. බොහොම පැහැදිලිව අපිට පෙන්නනවා වෙන දේ. එතකොට ෆ්ලාස්ක් ඔෆ් සාම්පල් කියලා පෙන්නලා තියෙන්නේ අපිට ජීවාණුහරණය කිරීම සඳහා අවශ්‍ය පටල පෙරහන භාවිතයෙන් ජීවාණුහරණය කිරීමට අවශ්‍ය ද්‍රාවණය. ඒක අපි දාන්නේ පුනීලයට. ඒ පුනීලයට යටින් මෙම්බ්‍රේන් ෆිල්ටර් එකක් එහෙමත් නැත්නම් පටල පෙරහනක් තියෙනවා. ඒ පටල පෙරහනේ හරහා ගමන් කරන ද්‍රවය වැටෙන්නේ ෆ්ලාස්කුවට. ඒ ෆ්ලාස්කුව අපි ජීවාණුහරණය කරලා තියෙන්නේ. එහෙම ද්‍රව්‍ය පහළට ගලාගෙන යාම ෂුවර් කරන්න එහෙමත් නැත්නම් ද්‍රව්‍ය පහළට ගලාගෙන යන්න හොඳින් ෆ්ලාස්කුව තුල පීඩනය අඩු කරන්න අපි ඒක සම්බන්ධ කරලා තියෙනවා වැකියුම් එකකට නැත්නම් රික්තක පොම්පයකට. එතකොට ඒක තුලට හොඳින් ද්‍රව්‍ය ගලාගෙන යාම සිද්ධ වෙනවා. බොහොම සරල ක්‍රියාවලියක් ඒකයි වෙන්නේ. හරි. එතකොට මේ ක්‍රමයේදී ජීවාණුහරණය සඳහා තියෙන ද්‍රව්‍ය රික්තකයක් භාවිතා කරමින් පටලයක් හරහා ගමන් කිරීම තමයි එතකොට සිද්ධ වෙන්නේ. එතකොට පෙරහන හරහා මේ තරලය ගමන් කරන අතරතුරදී පෙරහන තුලදී රැඳෙනවා. තාප සංවේදී ද්‍රාවණ ජීවාණුහරණයට මේ ක්‍රමය බහුලව භාවිතා කරන්න පුළුවන්. ඒකයි මේකේ තියෙන වැදගත්ම කාරණය වෙන්නේ. එතකොට මේකේ තියෙන සිදුරු වල ප්‍රමාණය බලන්න මේ රූපය ආයි පාරක්. ඒ රූපය බලනකොට ඔයාලට පේනවා ඇති ඒ රූපයෙන් ඔයාලට පේනවා මේ තියෙන අපි භාවිතා කරන පටල පෙරහන කියන එක අපිට උවමනා නම් මාරු කරන්න පුළුවන්. ඔය කහපාටට තියෙන පටල පෙරහන අපිට අවශ්‍ය නම් වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට දුවේ පුතේ ඔය පටල පෙරහනේදී අපි භාවිතා කරන ඒ පටලය දරන සිදුරු වල ප්‍රමාණය 0.22 මයික්‍රොමීටර් ඉඳලා 0.45 මයික්‍රොමීටර් දක්වා තියෙනවා නම් මේවයින් පෙරෙන්නේ මේවට අපි කියනවා බැක්ටීරියා පෙරහන්. බැක්ටීරියා පෙරහන්. ඒ කියන්නේ බැක්ටීරියාවක් පෙරලා අයින් කරන්න ඕන නම් අපි භාවිතා කරන ද්‍රාවණයක අපි ජීවාණුහරණය කරන ද්‍රාවණයක ඉන්න බැක්ටීරියා අයින් කරන්න ඕන නම් අපි භාවිතා කරන්න ඕන පටල පෙරහනේ සිදුරුවල ප්‍රමාණය එමත් නැත්නම් අපිට කියන්න පුළුවන් ඒ තියෙන සිදුරුවල විස්කම්භය තියෙන්න ඕන 0.22 මයික්‍රොමීටර් ඉඳලා 0.45 මයික්‍රොමීටර් දක්වා. එතකොට ඊටත් වඩා පොඩි අය බැක්ටීරියා වලටත් වඩා පොඩි වෛරස් වගේ අය ඉන්නවනේ. එයාලව උනත් අපිට ඕනනම් ජීවාණුහරණය කරන්න පුළුවන් මේ ක්‍රමයට. ඉස්සර ඇත්තටම එහෙම ක්‍රම තිබුණ නැහැ. ඉස්සර තිබුණේ මේ බැක්ටීරියා ජීවාණුහරණය කරන්න පුළුවන් ක්‍රම විතරයි. නමුත් දැන් අපිට ඕනනම් පුළුවන් මෙයාලව උනත් ජීවාණුහරණය කරන්න. එතකොට ඒ සඳහා භාවිතා කරන්නේ වෛරස ජීවාණුහරණය සඳහා වෛරස ඉවත් කිරීම සඳහා අපි භාවිතා කරන පටල පෙරහන් වල ප්‍රමාණය 0.01 මයික්‍රොමීටර් වගේ ප්‍රමාණයක තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට බැලුවම් පේනවා ඇති වෛරස ඉවත් කරන්න නම් පටලයේ තියෙන සිදුරක ප්‍රමාණය තව පුංචි වෙන්න ඕන. එතකොට මේ වගේ බැක්ටීරියා පෙරහනක තියෙන සිදුරක් 0.22ක් 0.45ක් විතර ලොකුයිනේ. එතකොට ඒ සිදුර ලොකුයිනේ. ලොකු සිදුර හරහා වෛරසයට රිංගල යන්න පුළුවන්. එහෙමනම් ලොකු සිදුරක් තියෙනකොට ඒ හරහා වෛරසයට යන්න පුළුවන් එහා පැත්තට. එහෙනම් වෛරස් ෆිල්ටර් කරන්න නම් වෛරස් ටිකක් පෙරහණෙන් මේ පෙරලා අයින් කරන්න නම් සිදුරේ ප්‍රමාණය තව ටිකක් පොඩි වෙන්න ඕන. පොඩි සිදුරු තියෙන පෙරහන් පටල භාවිතා කරන්න ඕන. ඒ නිසා වෛරස පෙරහන් පටලවල සිදුරක ප්‍රමාණය මයික්‍රොමීටර් 0.01ක් විතර වෙනවා. ඒක නිසා පොදුවේ අපිට සීමාවක් කියන්න පුළුවන් පටල පෙරහන් වල ප්‍රමාණය විදියට පොඩිම පටල පෙරහන් වල තියෙන පොඩිම සිදුරක් 0.01 මයික්‍රොමීටර් විතර වෙද්දී ප්‍රමාණයෙන් විශාලම ඒවා මේ වගේ අගයක් වෙනවා 0.45 මයික්‍රොමීටර් වගේ අගයක් ගන්න පුළුවන්. මේ දෙක ලියලා තියාගන්න දුවේ පුතේ මේක රිසෝස් එකේ නැහැ. බැක්ටීරියා පටල පෙරහන් වල තියෙන 0.22 මයික්‍රොමීටර් සිට 0.45 මයික්‍රොමීටර් දක්වා ප්‍රමාණය වෛරස පටල පෙරහන් වල වෛරස පෙරලා අයින් කරන්න නම් තියෙන්න ඕන 0.01 මයික්‍රොමීටර් තරම් ඉතා කුඩා සිදුරු සහිත පටල පෙරහන්. පොදුවේ ගත්තම
පටල පෙරහන් වල සීමාව අපිට මෙහෙම දක්වන්න පුළුවන්. මේක සිලබස් එකේ අපිට රිසෝස් එකේ තියෙනවා. මේ දෙක රිසෝස් එකේ අපිට දීලා නැහැ. ඒ නිසා අයිනෙන් ඒ දෙකත් දැන් ලියා ගන්න ටක් ගාලා අයිනෙන් ලියලා තියාගන්න මොකක්ද වෙන්න ඕන කියලා. හරි. ඒකත් එක්කම තව පොඩි දෙයක් ඔහොමම අයිනෙන් ලියා ගන්න. බැක්ටීරියා වලට මේ භාවිතා කරන මේ වගේ බැක්ටීරියා වලට භාවිතා කරන පටල පෙරහන් හැම වෙලේම සාර්ථක වෙන්නේ නැහැ. හරිද? සාර්ථක වෙන්නේ නැහැ කාණ්ඩ දෙකක් සඳහා. එක කාණ්ඩයක් තමයි මයිකෝප්ලාස්මාවන්. මයිකෝප්ලාස්මාවන්ට සෛල බිත්ති නැති නිසා මෙයාලගේ දේහයේ හැඩය වෙනස් කරන්න පුළුවන් ලේසියෙන්. ඒක නිසා ගොඩාක් වෙලාවට මයිකෝප්ලාස්මාවන්ට මේක වැඩ කරන්නේ නැහැ. හරිද? මයිකෝප්ලාස්මාවන් සඳහා මේක සාර්ථක නැහැ. ඒ වගේම ඔයාලට මතක ඇති අපි දේහ හැඩයක් බැක්ටීරියාවල දේහ හැඩයක් මත අපි කතා කළා ස්පයිරොකීට කියලා. ස්පයිරොකීට් කියන දේහ හැඩය සහිත බැක්ටීරියාත් ගොඩක් මෙයාලට අපි කියනවා ෆ්ලෙක්සිබල්. ෆ්ලෙක්සිබල් කියලා කියන්නේ නම්‍යශීලී. එයාලගේ දේහය ඊටාම නම්‍යශීලී නැමෙන සුළුයි. එතකොට දේහය ඊටාම නැමෙන සුළු නිසා නම්‍යශීලී නිසා අර පටල පෙරහන් වල තියෙන සිදුරු හරහා මේ ෆ්ලෙක්සිබල් ස්පයිරොකීට්ස්ලට යන්න පුළුවන්. ඒක නිසා අයිනෙන් ලියලා තියාගන්න මෙන්න මේ 0.22 මයික්‍රොමීටර් සිට 0.45 මයික්‍රොමීටර් දක්වා ප්‍රමාණයේ සිදුරු සහිත බැක්ටීරියා පෙරහන් මෙන්න මේ කාණ්ඩ දෙක සඳහා සාර්ථක වෙන්නේ නැහැ. කවුද කාණ්ඩ දෙක? එකක් මයිකෝප්ලාස්මාවන්, අනිත් එක ෆ්ලෙක්සිබල් ස්පයිරොකීට්ස්. ඒ කියන්නේ නම්‍යශීලී ස්පයිරොකීට හැඩය තියෙන අයට මේක සාර්ථක වෙන්නේ නැහැ. එතකොට ගොඩක් වෙලාවට මීටත් වඩා පොඩි සිදුරු සහිත ඒවා භාවිතා කරන්න වෙනවා මේ වගේ බැක්ටීරියා කාණ්ඩ සඳහා. හරි. එහෙනම් මෙන්න සාරාංශය මේ පටල පෙරහන් වල පටල පෙරහන් භාවිතයෙන් අපි අයින් මේ ජීවාණුහරණය කරන්නේ තාපයට සංවේදී දේවල්. ඒව තමයි ජීවාණුහරණය කරන්නේ. තාප සංවේදී එන්සයිම, විටමින, ප්‍රතිජීවක, එන්නත් අන්තර්ගත ද්‍රාවණ සහ සමහර රෝපණ මාධ්‍ය. දේවල් පහයි. මාත් එක මතක තියාගන්න කියන්නේ තාප සංවේදී එන්සයිම, විටමින, ප්‍රතිජීවක, එන්නත් අන්තර්ගත ද්‍රාවණ සහ සමහර රෝපණ මාධ්‍ය. ඒව තමයි ජීවාණුහරණය කරන්නේ. එතකොට රික්තකයක් භාවිතා කරමින් පටලයක් හරහා මේ ද්‍රව්‍ය ගමන් කරනවා. ඒ පටලයේ තියෙන සිදුරුවල ප්‍රමාණය මත පදනම්ව ශුද්ධ ජීවීන් එකේ රැඳෙනවා. මේ පටලයේ තියෙන සිදුරුවල ප්‍රමාණය 0.01 මයික්‍රොමීටර් සිට 0.45 මයික්‍රොමීටර් ප්‍රමාණයක් දක්වා විචලනය වෙන්න පුළුවන්. එතකොට බැක්ටීරියා ගත්තම බැක්ටීරියා ඉවත් කිරීම සඳහා භාවිතා කරන පටල පෙරහන් වල ප්‍රමාණය 0.22 මයික්‍රොමීටර් සිට 0.45 මයික්‍රොමීටර් දක්වා වෙනවා. නමුත් ඒව හරහා පෙරිලා යන ඒ කියන්නේ ජීවාණුහරණයට ලක් නොවන ශුද්ධ ජීවී කාණ්ඩ දෙකක් ඉන්නවා. බැක්ටීරියා කාණ්ඩ දෙකක් ඉන්නවා. එකක් සෛල බිත්ති නොදරන මයිකෝප්ලාස්මාවන්, අනිත් එක නම්‍යශීලී දේහ හැඩයක් සහිත ෆ්ලෙක්සිබල් ස්පයිරොකීටාවන්. වෛරස් අයින් කරන්න අවශ්‍යයි නම් පටල පෙරහනක් කරහා වෛරස් අයින් කරන්න අවශ්‍යයි නම් අපිට ඒ සඳහා යොදා ගන්න පටල පෙරහනේ සිදුරක ප්‍රමාණය 0.01 මයික්‍රොමීටර් තරම් කුඩා විය යුතුයි. ඉතින් මේ පටල පෙරහන් හරහා සමහර විශාල ප්‍රෝටීන අණු පවා, ඒ කියන්නේ අණුක මට්ටමින් ප්‍රෝටීන අණු පවා, වෛරස් පවා සියලුම ශුද්ධ ජීවීන් පාහේ ඉවත් කරන්න පුළුවන්. අද වෙනකොට ඊටාම දියුණු පටල පෙරහන් හරිගස්සලා හදලා තියෙනවා. ඒක මතක තියාගන්න. ඒක විශේෂ එකක්. තාපය භාවිතා නොකර තාපයෙන් හානි වෙන අයට ගැටලුවක් නොවන විදිහට ජීවාණුහරණය කරන ක්‍රමයක්. අපි බලමු ඊළඟ ජීවාණුහරණ ක්‍රමය. හරි. ඊළඟට අපි කතා කරන ජීවාණුහරණ ක්‍රමය තමයි දුවේ පුතේ පාරජම්බුල විකිරණ. එහෙමත් නැත්නම් අල්ට්‍රාවයලට් UV විකිරණ භාවිතයෙන් ජීවාණුහරණය කිරීම. එතකොට ඔයාලා හිතන්න මෙන්න මේ වගේ ප්‍රායෝගික තත්ත්වයක්. අපි හිතමු යම්කිසි ශුද්ධ ජීව විද්‍යාගාරයක්, කාමරයක්. ඒ මුළු කාමරයේම ඇතුලේ ඉන්න සියලුම ශුද්ධ ජීවීන් විනාශ කළා. ඒ කාමරය ශුද්ධ ජීවීන්ගෙන් තොර ස්ථානයක් විදිහට තියාගන්නවා. අපි හිතමුකෝ යම්කිසි ව්‍යාධිජනක ශුද්ධ ජීවී කාණ්ඩයක් පිළිබඳව පරීක්ෂණ කරපු විද්‍යාගාරයක්. ඒක ඇතුලේ වෛරස් එක, ඒ බැක්ටීරියාව ඉන්නවා. එතකොට මිනිස්සුන්ට ඒක ඇතුළට යන්න නම් මේක සම්පූර්ණයෙන්ම ජීවාණුහරණය කරන්න ඕන. අපි හිතමු හොස්පිටල් එකක ශල්‍යාගාරයක්. ඒ කියන්නේ සර්ජිකල් තියටර් එක. තියටර් එක ඇතුලේ සම්පූර්ණයෙන් ශුද්ධ ජීවීන්ගෙන් තොර පරිසරයක් තියෙනවා.
එතකොට ඔය වගේ ඊටා විශාල පරිසරයක් කාමරයක් ගත්තම ඕක ජීවාණුහරණය කරන්න අපිට කලින් කියපු ක්‍රම වලින් බෑනේ. තෙත්තාප ජීවාණුහරණය කරන්න පුළුවන්, දුහමාලය අල්ලන්න පුළුවන් මුළු හැම පෘෂ්ඨයටම බෑ. පීඩනය වැඩි කරන්න බෑනේ. ඊට පස්සේ විවෘත දැල්ලට අල්ලන්න ගිනි තියන්න බෑනේ. ඒක හරියන්නේ නැහැ. පැස්ටරීකරණය කරන්න බෑ. පෙරන්න බෑ. එකක්වත් හරියන්නේ නැහැ එහෙමනම්. ඒ වගේ විශාල පරිසරයක ඉන්න ශුද්ධ ජීවීන් ඉවත් කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒ පරිසරයට UV කිරණ එහෙමත් නැත්නම් පාරජම්බුල විකිරණ වලට ඒ පරිසරය නිරාවරණය කිරීම. එතනදි වෙන්නේ දුවේ පුතේ ඒ පරිසරයේ ඉන්න ශුද්ධ ජීවීන් UV විකිරණ වලට ඍජුවම නිරාවරණය වුණාම එයාලගේ DNA විනාශ වෙනවා. එහෙමත් නැත්නම් මේ DNA වලට හානි වෙනවා. අන්න ඒක නිසා ශුද්ධ ජීවීන් මිය යනවා. එතකොට මේකේ ක්‍රමය වෙනස්. අපි කතා කරපු තාපය සම්බන්ධ ක්‍රමවලදී උනේ එක්කෝ එයාලගේ තියෙන ප්‍රෝටීන අස්වභාවීකරණය වුණා. නැත්නම් එයාලගේ දේහ දැවි අලු වී ගියා. එහෙමත් නැත්නම් එයාලා ඔක්සිකරණය වුණා. එහෙම ක්‍රම නෙමෙයි. UV විකිරණය භාවිතයෙන් ජීවාණුහරණය වීමේදී නැත්නම් ජීවාණුහරණය කිරීමේදී සිද්ධ වෙන්නේ එයාලගේ තියෙන DNA විනාශ වීම නිසා. එයාලගේ දේහයේ තියෙන DNA විනාශ වීම නිසා හෝ හානි වීම නිසා ශුද්ධ ජීවීන් මරා දැමීම. හැබැයි මේ පාරජම්බුල කිරණ භාවිතා කරනකොට සමහර අවාසිත් තියෙනවා. මොකද පාරජම්බුල කිරණ වෙනුවට ඕනනම් අපිට ගැමා කිරණ වගේ ඒවා භාවිතා කරන්නත් පුළුවන්. පාරජම්බුල කිරණ වලටත් වඩා වැඩි ශක්තියක් සහිත වැඩි සංඛ්‍යාතයක් සහිත අඩු තරංගායාමයක් තියෙන විකිරණ භාවිතා කරන්න පුළුවන්. ගැමා කිරණ වලට සාපේක්ෂව පාරජම්බුල කිරණ වල තියෙන අවාසිය තමයි මේවට දෙයක් තුලින් විනිවිද යාමේ හැකියාව සාපේක්ෂව අඩුයි. ගැමා කිරණ වගේ එකකට සාපේක්ෂව බලනකොට UV කිරණ කඩදාසි වීදුරු රෙදි වගේ ආවරණ හරහා ඝන පෘෂ්ඨ හරහා විනිවිද යන්නේ නැහැ. එතකොට ගැමා වගේ අධිශක්ති විකිරණයකට සාපේක්ෂව UV කිරණ වල තියෙන අවාසිය ඕකයි. ඒකත් මතක තියාගන්න. නමුත් ගැමා කිරණ වගේ එකක් අපිට පාලනය කරන එක ටිකක් අමාරුයි. කිරණේ තියෙන ශක්තිය ඉතා අධිකයි. ඊට සාපේක්ෂව UV කිරණ වල තියෙන ශක්තිය අඩු නිසා අපිට භාවිතය පහසුයි. හැබැයි අර ද්‍රව්‍ය තුලින් විනිවිද යන්නේ නැති නිසා අපිට හැම පෘෂ්ඨයක්ම ජීවාණුහරණයට ලක් කළ යුතු හැම පෘෂ්ඨයම ඍජුවම විකිරණයට නිරාවරණය වෙන්නම ඕන. ඒක මතක තියාගන්න. යම්කිසි තැනක ජීවාණුහරණය UV කිරණ භාවිතයෙන් කරන්න ඕන නම් ඒ පෘෂ්ඨය අනිවාර්යෙන්ම සම්පූර්ණ පෘෂ්ඨයම UV කිරණයට ඍජුව නිරාවරණය වෙන්න ඕන. බලන්න මේ රූප මේ ඔයාලා දකින්නේ ඒ වගේ UV කිරණ ප්‍රභවයක් විදියට භාවිතා කරන්න පුළුවන් දෙයක්. එතකොට මේ නිල් පාටට පේන්නේ ඔය UV කිරණ හැදෙන විදිය. එතකොට වර්ණාවලියේ දෘශ්‍යාලෝකයේ ප්‍රමාණයටත් උඩින් තියෙන එකක් ඊට ඉහළ සංඛ්‍යාතයක් සහිත කිරණයක් මේ වගේ හදන්න පුළුවන්. එතකොට මේ රූපය ඔයාලා දකින්නේ ඔය අපි රෝහලක තියෙන තත්ත්වය තුල රෝහල් කාමරයක ඇඳක් දෙපැත්තේ ඔය වගේ UV කිරණ නිකුත් කරන උපකරණ දෙකක් තියලා තියෙන විදිය. එතකොට එතනිනුත් වෙන්නේ ඔකෙන් නිකුත් වෙන කිරණ නිසා ශුද්ධ ජීවීන්ගේ DNA විනාශ වෙලා ශුද්ධ ජීවීන් මැරිලා යනවා. ඒකෙන් ජීවාණුහරණයක් සිද්ධ වෙනවා. එතකොට මේ UV විකිරණය සුලභව භාවිතා වෙන්නේ ඔයාලා ඔය දැක්ක විදිහේ ශල්‍යාගාර වැනි රෝහල් අවකාශවල ඇති වාතය ජීවාණුහරණය කරන්න. ඔයාලා දැක්කේ ඔය දැන් ඒකයි ඔය තිබුණේ ශල්‍යාගාරයක් රෝහලක වාතයේ තියෙන ශුද්ධ ජීවීන් විනාශ කරන්න භාවිතා කරනවා. ඒ වගේම මෙන්න මේ වගේ තවාන්වල plant nurseries කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ඇවිල්ලා ඔය පටක රෝපණය වගේ දෙයක් කරන තැනකදී ඒ පටක රෝපණය කරන ස්ථානයේ වැඩ මේසවල ඉන්න ශුද්ධ ජීවීන් විනාශ කරන්න, තවාන්වල ඉන්න ශුද්ධ ජීවීන් විනාශ කරන්න, ජීවාණුහරණය කරන්න මේ ක්‍රමය භාවිතා කරනවා. එහෙමනම් UV කිරණ භාවිතා කරලා ජීවාණුහරණය සිද්ධ වෙන්නේ ඔන්න ඔය විදියට. හරි. දැන් එතකොට ඔය අපි කතා කරලා ඉවර වෙන්නේ දුවේ පුතේ ජීවාණුහරණයේ භෞතික ක්‍රම ටික. භෞතික ක්‍රම අපි ගණනාවක් කතා කරා. තෙත් තාප ජීවාණුහරණය, වියලි තාප ජීවාණුහරණය, ඊට පස්සේ අපි කතා කරා තුන්වෙනි කාරණේ විදිහට කතා කරා පෙරීම, පටල පෙරහන් භාවිතයෙන් පෙරීම, අවසානික ඔය දැන් කියපු UV කිරණ භාවිතය. මීට අමතරව දුවේ පුතේ සමහර වෙලාවට අපිට භාවිතා කරන්න පුළුවන් ජීවාණුහරණය සඳහා රසායනික ක්‍රම. මේක ලේසි, කලින් එකේ වගේ ක්‍රම ගොඩක් නැහැ. අපිට නිකන් උදාහරණ දෙකක් විතරයි දැනගන්න ඕන. රසායනික ජීවාණුහරණයේදී වෙන්නේ ශුද්ධ ජීවීන් විනාශ කිරීමේ හැකියාවෙන් යුතු මොකක් හරි රසායනික ද්‍රව්‍යයක්. ගොඩක් වෙලාවට වායුවක් භාවිතා කරලා ඒ වායුවේ ඒ රසායනික ද්‍රව්‍යයේ ඒ තියෙන ගුණාංග නිසා ශුද්ධ ජීවීන් විනාශ කිරීම හෝ
ඒ ශුද්ධ ජීවී ගහණයේ ප්‍රමාණය ආරක්ෂිත මට්ටමක් දක්වා, ඒ කියන්නේ ශුද්ධ ජීවීන් ප්‍රමාණය මිනිසාට හානි නොවන මට්ටමක් දක්වා අඩු කිරීම. නැත්නම් රෝගකාරකයන්ගේ වර්ධක ආකාර විනාශ කළා ඉවත් කිරීම තමයි සිද්ධ වෙන්නේ. හරි. එහෙමනම් සරලව කියනවා නම් මේ ඡේදවල දකින්න විදියට රසායනික ජීවාණුහරණයේදී වෙන්නේ රසායනික ජීවාණුහරණ කාරක විදියට එතිලීන් ඔක්සයිඩ් හෝ ක්ලෝරින් ඩයොක්සයිඩ් වගේ වායුවක් මේ දෙකම වායු භාවිතා කළ රසායනික ද්‍රව්‍යයේ භාවිතයෙන් ශුද්ධ ජීවී ගහණය ආරක්ෂිත මට්ටමකට අඩු කිරීම හෝ රෝගකාරකයන්ගේ වර්ධකාකාර ඉවත් කිරීම. එතකොට දුවේ පුතේ මේකෙදි භාවිතා කරන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය ප්‍රධාන වර්ග දෙකක් අපි කතා කරනවා. එකක් තමයි එතිලීන් ඔක්සයිඩ්. එතිලීන් ඔක්සයිඩ් මේ නම් දෙක ඔයාලා මතක තියාගන්න ඕන අනිවාර්යෙන්. එකක් එතිලීන් ඔක්සයිඩ්. එතකොට මෙයාගේ ලක්ෂණය තමයි එතිලීන් ඔක්සයිඩ් කියන රසායනිකය මෙයා වායුවක්. මෙයාගේ තියෙන ලක්ෂණය තමයි මෙයාට පුළුවන් ශුද්ධ ජීවීන්වත් ඒ වගේම ශුද්ධ ජීවීන්ගේ අන්තක් බීජාණු ආදියක් මරා දමන්න. ඊටාම ඉහළ විනිවිද යෑමේ හැකියාවක් සහිතයි. ඒ කියන්නේ පෘෂ්ඨ කීපයක් කරහා ලේයර්ස් කීපයක් ස්තර කීපයක් කරහා විනිවිද යමින් ශුද්ධ ජීවීන්ව මරා දැමීමේ හැකියාව තියෙනවා. ඒක නිසා ගොඩක් වෙලාවට රෝහල් වල ඇඳන් වල මෙට්ට ජීවාණුහරණය කරන්න භාවිතා කරන්නේ මේක. දැන් අපි හිතමු රෝහලක රෝගියෙක් ඉන්නවා. ඒ රෝගියාගේ දේහයෙන් පිට වුණ යම්කිසි ඒ ව්‍යාධිජනක ශුද්ධ ජීවීන් එයා හිටපු මෙට්ටේ තැවරිලා තියෙනවා නම් ඒක නැවත භාවිතා කරන්නට කලින් ඒ මෙට්ටය එතිලීන් ඔක්සයිඩ් වලින් ජීවාණුහරණය කරන්න පුළුවන්. එතකොට එක පෘෂ්ඨයකට එතිලීන් ඔක්සයිඩ් යෙදුවම ඒ මෙට්ටේ පහළ ස්තරවලටත් එතිලීන් ඔක්සයිඩ් හොඳින් ගමන් කරනවා. ඒකට හේතුව තමයි එතිලීන් ඔක්සයිඩ් වල තියෙනවා ඊටාම ඉහළ විනිවිද යෑමේ හැකියාවක්. ඒ විනිවිද යන ගතිය වැඩි නිසා පහළ ස්තරවලටත් ගමන් කරමින් හැම ස්තරයකම ඉන්න ශුද්ධ ජීවීන් විනාශ කරලා දාන්න එතිලීන් ඔක්සයිඩ් වලට පුළුවන්. එහෙනම් ඔයාලා එතිලීන් ඔක්සයිඩ් ගැන මතක තියාගන්න ඕන දේ තමයි මෙයා වායුවක් විනිවිද යෑමේ හැකියාව ගොඩක් වැඩි. ඒක නිසා රෝහල් වල ඇඳන් වල මෙට්ට ජීවාණුහරණය කරන්න මේක භාවිතා කරනවා. දෙවෙනි එක තමයි දුවේ පුතේ ක්ලෝරින් ඩයොක්සයිඩ්. ක්ලෝරින් ඩයොක්සයිඩ්. එතකොට ක්ලෝරින් ඩයොක්සයිඩ් වලදී වෙන්නේ මේකත් අර වගේම වායුවක්. ඩයොක්සයිඩ්. ක්ලෝරින් ඩයොක්සයිඩ් වලදී වෙන්නේ මේකත් අර වගේම වායුවක්. විශේෂයෙන්ම මේ ක්ලෝරින් ඩයොක්සයිඩ් භාවිතා කරන්නේ මෙන්න මේ ශුද්ධ ජීවියාට විරුද්ධව. ශුද්ධ ජීවියා තමයි Bacillus anthracis. Bacillus anthracis. ඔයාලට මේ නම අපිට එච්චර හුරු නැහැ. නමුත් ඔය ඇමරිකාවේ රටවල් වල නැත්නම් ඇමරිකානු මහද්වීපයේ රටවල් වල මේ Bacillus anthracis කියන ශුද්ධ ජීවියා ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඇති කරා එක්තරා කාලයකදී ජෛව අවියක් විදියට පවා මෙයාගේ අන්තක් බීජාණු භාවිතා කරා. මෙයා මිනිසාට ඊටාම හානිකර අන්තක් බීජාණු හදන ශුද්ධ ජීවියෙක්. එතකොට ක්ලෝරින් ඩයොක්සයිඩ් භාවිතා කරනවා මේ Bacillus anthracis වල. Bacillus anthracis කියන ශුද්ධ ජීවියාගේ අන්තක් බීජාණු වලින් දූෂිත වෙච්ච ආවරණය වෙච්ච ගොඩනැගිලි ආදිය ඒ ප්‍රදේශවල දුම් ගැසීම හරහා අපි මේකට කියනවා ෆියුමිගේට් කිරීම කියලා. ෆියුමිගේට් කිරීම නැත්නම් දුම් ගැසීම කියන එක අපි අපේ පරිසරයේදී දකිනවා ඩෙන්ගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ඩෙන්ගු මදුරුවන්ට දුම් ගහනවා කියලා කරන්නේ. මෙන්න මේක බලන්න. එතකොට ඔයාලට මතක් වේවි. මේ වගේ උපකරණයකින් මේ දුමක් විදියට ඔය එළියට නිකුත් කරන්නේ ක්ලෝරින් ඩයොක්සයිඩ් වායුව. ඒ රටවල් වල ඔය ෆියුමිගේට් කිරීම හරහා දුම් ගැසීම හරහා ක්ලෝරින් ඩයොක්සයිඩ් දුම් ගැසීම හරහා බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ Bacillus anthracis කියන බැක්ටීරියාවේ අන්තක් බීජාණු වලින් දූෂණය වෙච්ච ආවරණය වෙච්ච ඒ කියන්නේ ගොඩනැගිලි ළඟින් තියෙන පරිසරවල ඒ ශුද්ධ ජීවියාගේ අන්තක් බීජාණු විනාශ කරලා දාන එක. ඒ වගේම අවසාන කාරණය මතක තියාගන්න ක්ලෝරිනීකරණය කියන ක්‍රමයට කලින් ජලය පිරිසිදු කරන්න. ඔයාලා දන්නවා දැන් අපි ජලය බාහිර නල ජලය භාවිතා කරනවා නම් නාගරික ප්‍රදේශයක නල ජලය ඔයාලා පාවිච්චි කරනවා නම් සමහර වෙලාවට ටැප් එක ඇරියම එන වතුරේ ක්ලෝරින් සහිතයි. ඒක අපි මේ පාඩමේදී ඉස්සරහට ජලය පිරිසිදු කරන විදිය ගැනත් කතා කරනවා. ඒ පරිසරවල ජලයේ ක්ලෝරින් ගොඩක් අඩංගුයි. නැත්නම් ඒ ජලය ඒ නාගරික පරිසරයේ ජලය පිරිසිදු කිරීම සඳහා ක්ලෝරින් භාවිතා කරනවා. දැනට භාවිතා කරන්නේ ක්ලෝරින් උනාට ඉස්සර
ක්ලෝරීන් භාවිතා කරන්නට කලින් කාලයේදී ජලය පිරියම් කිරීමේදී අති සුලභව භාවිතා කරලා තියෙන්නේ මේ ක්ලෝරීන් ඩයොක්සයිඩ්. එතකොට එතෙන්දිත් කරන්නේ ජලයේ ඉන්න ශුද්ධ ජීවීන් විනාශ කිරීම සඳහා මේ ක්ලෝරීන් ඩයොක්සයිඩ් වල හැකියාව ඒ රසායනික හැකියාව භාවිතා කිරීම. හරි. එහෙනම් මතක තියාගන්න ජීවාණුහරණයේ රසායනික ක්‍රමවලදී යොදා ගන්න දෙන්නයි එක්කෙනෙක් එතිලීන් ඔක්සයිඩ් අනිත් එක්කෙනා ක්ලෝරීන් ඩයොක්සයිඩ් දෙන්නගේ වෙනස්කම් මොනවද කියන එක මේ ඡේදයෙන් පාඩම් කරලා මතක තියාගන්න. එතිලීන් ඔක්සයිඩ් අපි භාවිතා කළේ රෝහල් වල ඇඳන් වල මෙට්ට ජීවාණුහරණය කරන්න හේතුව තමයි යාගේ ඉහළ විනිවිද යෑමේ හැකියාව. ක්ලෝරීන් ඩයොක්සයිඩ් අපි පාවිච්චි කරේ බැසිලස් ඇන්ත්‍රැසිස් වල අන්තර්බීජාණු වලින් දූෂණය වෙලා තියෙන ආවරණය වෙච්ච ගොඩනැගිලි සහිත ප්‍රදේශවල දුම් ගැසීම ෆියුමිගේට් කිරීම සඳහා ඒ වගේම ඉස්සර ක්ලෝරිනීකරණය කරන්නට කලින් පානීය ජලය පිරිසුදු කිරීමේදීත් ක්ලෝරින් ඩයොක්සයිඩ් භාවිතා වෙලා තියෙනවා. හරි. එහෙමනම් භෞතික ක්‍රමවලින් ජීවාණුහරණය කරන විදිය කතා කරලා අවසానයි. රසායනික ක්‍රමවලින් ජීවාණුහරණය කරන විදිය කතා කරලා අවසానයි. අපි ජීවාණුහරණය කියන මාතෘකාවේ තියරි කොටස් ටිකයි ඔය කතා කරලා ඉවර කරන්නේ. අපිට ඊළඟ ප්‍රැක්ටිකල් කොටසේදී අපි කතා කරනවා ඔය අපි කතා කරපු ජීවාණුහරණ ක්‍රම සමහර ඒවා අපිට පාසල් විද්‍යාගාරයේදී කරගන්න පුළුවන් ඒවා කරන විදිය අපි ඒවා වීඩියෝස් වලින් ෆොටෝස් වලින් බලමු කොහොමද වෙන්නේ කියන එක. ඒ වගේම තව අපිට පාඩමේ කොටස් දෙකක් මේ ප්‍රැක්ටිකල් කොටසට දාලා කොටස් දෙකක් තියෙනවා රෝපණ මාධ්‍ය සකස් කිරීම සහ බැක්ටීරියා අඳුනක් අන්වීක්ෂයෙන් බලනකොට වර්ණ ගන්වන විදිය කියන එක. ඒ කොටස් දෙක අපි ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු. හරි. එහෙනම් මේ ටික හොඳින් පාඩම් කරගන්න දුවේ පුතේ. ජීවාණුහරණය කියන්නේ හැමදාම ප්‍රශ්න අහන වැදගත් කොටසක්. මේකෙන් කලින් ප්‍රශ්න අහලත් තියෙනවා. ඒ කියන්නේ කලින් කොටසක් විදියට මේකෙන් ප්‍රශ්න අපිට දීලත් තියෙනවා. ඒක නිසා ඒක හොඳින් මතක තියාගන්න. වැඩිපුර ප්‍රශ්න දෙන කොටසක් බව, නිරන්තරයෙන් ප්‍රශ්න දෙන රචනා ප්‍රශ්න පවා එන කොටසක් බව හොඳින් මතක තියාගන්න. ඒ වගේම ගොඩක් දුල පුතාලා අහලා තිබුණා මේ පාඩමේ පාඩම් කරන්න ඕන ටියුට්ස් ටික කොහොමද වෙන්නේ කියන එක ඊළඟ වීඩියෝ එකේදී ඊළඟට අපි එකතු කරන වීඩියෝ එකේදී පහළ ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. දැන් එකේ නෙමෙයි ඊළඟ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. එතන අපි දානවා මේ පාඩමට අදාළ ව්‍යුහගත රචනා ප්‍රශ්න ටික සහ ඒ වගේම රචනා ප්‍රශ්න ටික මාකින් ස්කීම්ස් එක්කම ආවර්ජනා ටියුට්ස් ටික සහ එසේ මාකින් ස්කීම් ටියුට්ස් ටික එකතු කරනවා. දැනට මේ කරලා තියෙන මේ වීඩියෝස් ටිකේ පහුගිය වීඩියෝස් ටිකේ කරලා තියෙන වැඩ ටික පිළිවෙලට පාඩම් කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකත් එක්ක ඔයාලට ටියුට්ස් ටිකත් ලැබෙනවා. හරි. එහෙනම් හොඳින් පාඩම් කරන්න, වැඩ කරන්න. අපි ඔන්ලයින් විදියට යන පන්ති ටිකත් එක්ක එකතු වෙලා අනිත් පාඩම් ටිකත් හරියටම කරගන්න. විභාගය කවද තිබුණත් විභාගය මොන දවසට කල් ගියා හෝ කල් නොගියා හෝ කවද තිබුණත් අපි හොඳින් විභාගයට මුහුණ දෙන්න වැඩ කරමු. හැමෝටම සුබ දවසක්.